right එහෙනම් අපි මේ මං හිතන්නේ අපේ සූඩෝ කෝඩ්ස් වල එහෙම නැත්නම් ව්‍යාජකේතවල අපි මේ 11 වසරේ පාඩමක් කරන්නේ ඒකට 10 වසරේ ළමයි හිටියා කියලා ප්‍රශ්නයක් නෑ දැන් 10 වසරේ ළමයි විඩෙන් විඩේ මැසේජ් එකක් දානවා 10 වසරට කරන්නේ නැද්ද කියලා වසරක් කියලා එකක් නෑ ළමයි 10 11 කියන්නේ එක සිලබස් එකක් ඕක බෙදලා තියෙනවා ඔයාලගේ ලේසියට මේක ඕනම පාඩමක් ඔයාලට තේරෙනවා ඒක ප්‍රශ්නයක් නෑ හරි ගුරුවරුන්ගේ ලේසියට ඕක කරලා තියෙන්නේ එතකොට අපි යම් කිසි පාඩමක් ඉවර මුල ඉඳන් ආරම්භයේ ඉඳන් පිළිවෙලට ඉවර කරලා තමයි 10 වසර වෙන්න පුළුවන් 11 වසර වෙන්න පුළුවන් පාඩමක් පටන් ගන්න දැන් Excel කියන එක ළමයි සම්බන්ධ නෑනේ Word වලට හරි Word කියන එකයි PowerPoint කියන එකයි ලොකු සම්බන්ධයක් නෑ ඒක ඕන සම්බන්ධයක් කියන්නේ බෝල්ඩ් කරන හැටි ඉතලික් කරන හැටි ඒවා මේවා සමාන වුණාට ඒක ඕන කෙනෙක්ට ඒක ඉගෙන ගන්න පුළුවන් හැබැයි මේ පාඩම ටිකක් වෙනස් ඒ කියන්නේ අපි flow charts කතා කරලා pseudo code කතා කරලා ඊට පස්සේ තමයි Pascal කතා කරන්නේ හැබැයි Pascal කියන කොටස ඉගෙන ගන්න ටිකක් අමාරුයි පුතේ flow chart සහ pseudo codes නැතුව මොකද ඒවා එක පාඩමකට අදාළ ලස්සනට ගැලපෙන විදිහට උගන්වන්න ඕන විෂය කාරණා. ඒතර logic gates කියන එකට පොඩ්ඩක් numbering system චුට්ටක් ඉතින් සම්බන්ධයි. එතනින් එහාට වෙන ලොකු සම්බන්ධතාවයක් නැහැ. හරි? ඒතර අපි access ගත්තොත් access වෙනම සංකල්පයක්. ඒතර ඒව ළමයි පිළිවෙලට මුලින් ඉඳන් ඕනම පාඩමක් උගන්වන්න පුළුවන්. හරි? එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි මං හිතන්නේ මේ වෙද්දී pseudo codes එහෙම නැත්නම් ව්‍යාජකේතවල අපි කලේ අන්තිමට පොඩි උදාහරණ ටිකක් කරන් if එක if else if කියන සංකල්ප ටික සාකච්ඡා කරන් ගියා. හරි. දැන් මම ඔයාලට ප්‍රශ්න කිහිපයක් දෙනවා. මේ ප්‍රශ්න හරහා ගිය සතියේ කරපු දේවල් මතක් කරගෙන මේකේ ඉතුරු තියරි කාරණා. අද තියෙන ටිකක් ප්‍රශ්න ටිකක් කරන්න ප්‍රශ්න ටික ඉවර වෙද්දී අලුත් ප්‍රශ්න වලට අපිට යන්න පුළුවන් වෙයි. හරි. හොඳට තේරුම් ගන්න මේ pseudo codes ලියන විදිහ. එහෙම නැත්නම් ගැලීම් සටහන් අඳින විදිහ. මේ pseudo codes ගැලීම් සටහන් කියන්නේ මම ඔයාලට කතා කරා ඇල්ගොරිතමක් කියන්නේ පුතේ යම්කිසි ගැටලුවක් විසඳන පියවර ටික ලියා දක්වන යම්කිසි සංකල්පයක්. එතකොට මේවා මම ලස්සනට මුල ඉඳන් පිළිවෙලට කතා කරා. එතකොට අද අලුත්ින්ම ළමයි ඉන්නවා නම් තමයි මේකේ ප්‍රශ්නයක් වෙන්නේ. හරි? right. එහෙනම් අපි වැඩේ පටන් ගමු. right. ලියන්න පුතේ ප්‍රශ්නයක් මම මුල ඉඳන් පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් ප්‍රැක්ටිස් කරලා යන්න. ලියන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නේ අද දවසේ චූටි ප්‍රශ්නයක් ලියමු. යතුරුපෝරුවකින් ආදානය කරන කීබෝඩ් එකකින් යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යා 3කින් යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යා 3ක එහෙම ලියන්නකෝ. යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යා 3ක सामान्य अगे යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යා 3ක සංඛ්‍යා 3ක් අපි හිතමුකෝ ළමයෙක්ගේ නිකන් වරහන් ඇතුළට නම් දාන්න විෂයන් 3ක ලකුණු කියලා. විෂයන් 3ක ලකුණු කියලා දාන්න. යතුරුපෝරුවකින් ආදානය කරන සිසුවෙකුගේ විෂයන් 3ක ලකුණු. මගින් එහෙම වාට ඕන විදිහට ලියා ගන්න. මගින් එහි සාමාන්‍ය අගය සොයා කීබෝඩ් එකකින් එන්ටර් කරනවා පුතේ සංඛ්‍යා 3ක්. සංඛ්‍යා 3ක් නේද මං කිව්වේ? සංඛ්‍යා 3ක්. ඒ ඇසුරින් හොයනවා ඇවරේජ් එක. සාමාන්‍ය ලකුණු සොයා. එම සාමාන්‍ය ලකුණු 50ට වැඩි නම් මේ වගේ ප්‍රශ්න අපි ඕන තරම් දීලා තියෙනවා. 50ට වැඩි නම් ඔයාලට මතක් වෙන්නත් එක මේ දෙන්නේ. 50ට වැඩි නම් පාස් ලෙසත් 50ට වැඩි නම් පාස් ලෙසත් 50ට වැඩි නම් පාස් ලෙසත් 50ට වැඩි නම් මේක දුන්නේ නැහැ නේද? දුන්නේ නැහැ නේ. 50ට වැඩි නම් පාස් ලෙසත් දුන්නාට ටක් ගාලා කියන්න මේ වගේ එකක් පොඩි උදාහරණයක් දෙන්නේ. 50ට අඩු නම් ෆේල් ලෙසත් 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 හරි මේක ලියා අඳින්නකෝ. සමහර අය කියනවා දුන්නත් කියලා. 50ට අඩු නම් ෆේල් ලෙසත් දුන්නද? හරි කමක් නැහැ ලියන්න. ප්‍රතිදානය කිරීම සඳහා ව්‍යාජකේතයක් ලියන්න. මම ඊළඟ ප්‍රශ්න දෙන්නම් වෙන එක. ව්‍යාජකේතයක් ලියන්න.
හරි ටක් ගාලා ව්‍යාජකයේ තේ ලියන්න පුතේ ටක් ගාලා ලියන්න ටක් ගාලා ව්‍යාජකයේ තේ ලියන්න ඉක්මනට right හරි ළමයි මේක පරණ ප්‍රශ්නයක් පරණ මොඩල් එකේ ප්‍රශ්නයක් දැන් මේක ලියන්න ඔයාලා දන්නවා if කියන කන්ඩිෂන් එක පාවිච්චි කරලා අපි කතා කරේ සූඩෝ කෝඩ්ස් නේ ගිය සතියේ ඒ සූඩෝ කෝඩ් වල if කන්ඩිෂන් එක ගැන මම කතා කරා ඒතකොට if කන්ඩිෂන් එක ලියන්න පුතේ ක්‍රම තුනක් ගැන මම සාකච්ඡා කරා එකක් if කියන එක විතරක් පාවිච්චි කරන්න පුළුවන් අනික තමයි if else කියන එක පාවිච්චි කරන්න පුළුවන් පුතේ අනිත් එක තමයි if elif else කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඔය ක්‍රම තුන පාවිච්චි කරලා අපි වැඩසටහන් ටිකක් කරගෙන ගියා හරි හරි එහෙනම් මේ බලන්න මේ වගේ එකක් මම දෙන්න ඇති අපි චුට්ටක් මතක් වෙන්න කරන්න දැන් මේක කරන්න මේකේ නිකන් කොන්දේසි දෙකයිනේ තියෙන්නේ පුතේ නේද ඔයාලා දන්නවා අපිට if කියන එක විතරක් පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් if else කියන ස්ට්‍රක්චර් එක පාවිච්චි කරන්න පුළුවන් මේක මේ දෙවන ආකාරය තුන්වන ආකාරය තමයි if else if else කියන ස්ට්‍රක්චර් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි? එතකොට ඔයාලා කෙලින්ම ප්‍රශ්නයක් දුන්නාම තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ ප්‍රශ්නේ ලියන්න මේ ස්ට්‍රක්චර් එකෙන් මොකද්ද පාවිච්චි කරන්නේ. හරි? පුතේ දැන් මේ දුන්න ප්‍රශ්නේ කරන්න අපිට මේ ව්‍යුහ තුනෙන් කොන්දේසි සහිත දෙයක් තියෙනවා කොන්දේසියක් යම්කිසි කොන්දේසියක් සත්‍ය නම් එක උපදේශ මාලාවකුත් ඒ කොන්දේසිය අසත්‍ය නම් වෙනත් උපදේශ මාලාවකුත් ක්‍රියාත්මක කරන්න ඕන නම් වගේනේ අපි මේක පාවිච්චි කරන්නේ. මේකේ තියෙන නිකන් එක කොන්දේසියයි ඒ කොන්දේසිය සත්‍ය නම් යමක් කරනවා නැත්නම් දෙයක් කරන්නේ නැහැ. ඕවා මම කියලා දුන්නා මුලින් ඉඳන්. මුල සිට කියලා දුන්නා. එතකොට අලුතෙන් ආපු කෙනෙක්ට තමයි මේකේ ගැටලුවක් වෙනවා නම් වෙන්නේ. ඒතර if else කියන එකේ වෙන්නේ යම්කිසි කොන්දේසියක් සත්‍ය නම් යම් දෙයක් කරනවා. එහෙම නැත්නම් වෙන දෙයක් කරනවා. හරි? එතකොට if else කියන එකේ conditions ගොඩක් තියෙන්න පුළුවන්. ඒකනේ අපි අන්තිමට කරේ. ඒකෙන් ප්‍රශ්නයක් දෙකක් අපි අද සාකච්ඡා කරමු. හරි. දැන් මට වෙන්න ඕනේ මෙච්චරයි. මෙන්න මේ ඔය දුන්න ප්‍රශ්නේ ලියන්න මේ ව්‍යුහ තුනෙන් මොකද්ද ඕනේ? මොකකින් ලියන්න පුළුවන්ද කියන එක ඔයාලුවට දාගන්න ඕනේ. අන්න හරි. ළමයි උත්තර දෙනවා. හරි. මොකද්ද මේකට වඩා හොඳයි දෙවෙනි එක. දෙවෙනි එකෙන් ලියන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් සූඩෝ කෝඩ් එකක් ලියද්දී මේ වැඩසටහන අපි ලස්සනට කෙනෙක්ට තේරෙන්න ලියද්දී සූඩෝ කෝඩ් එක ලියන විදිහක් තියෙනවනේ. නේද? අපි උඩින්ම ලියන්න ඕනේ මුලින්ම මොකද්ද පුතේ? begin කියන එක. මොකද්ද මුලින්ම ලියන්නේ? begin. මේ සූඩෝ කෝඩ්ස් මේවා පැස්කල් නෙමේ. ඒ නිසා මේකේ සිම්පල් කැපිටල් ભેදයේ ප්‍රශ්නයක් නැහැ. හරි? begin. right. ඊට පස්සේ අපිට මොන හරි variables ටිකක් තියෙනවා නම් හදන්න පුළුවන්. variables හදන හැටි ඒවා මුලින් ඉඳන් කොහොමද නිර්මාණය කරන්නේ සියල්ල කියලා දීලා තියෙන්නේ. මුලින් ඉඳන් ඉන්න ඕනේ ළමයි. නැත්තම් තේරෙන්නේ නැහැ මේක එකිනෙකට සම්බන්ධයි මේ පාඩම. හරි. එතකොට දැන් අපිට අවශ්‍යයි දැන් මේ පරිශීලකයා මේ user සංඛ්‍යා තුනක් ආදානය කරනවා. එහෙනම් මම මේ සංඛ්‍යා තුන එකක් x කියලා ගන්නම් ආරම්භයේදී x ගේ බිඳුවයි. දෙවෙනි එක y කියලා ගන්නම් ඒක ආරම්භයේදී බිඳුවයි. තුන්වෙනි එක z කියලා ගන්නම් ඒක ආරම්භයේදී බිඳුවයි. හරි? එතකොට මම x y z කියලා variable තුනක් හදා ගන්නවා. මේ variable තුනක් හදාගත්තේ ඇයි? x කියන variable එක අපි හැදුවේ පළවෙනි සංඛ්‍යාව ආදානය කරන්න. y කියන එක හැදුවේ දෙවෙනි සංඛ්‍යාව ආදානය කරලා තියාගන්න. z කියන එක හැදුවේ තුන්වෙනි සංඛ්‍යාව ආදානය කරලා තියාගන්න. එතකොට ආරම්භයේදී ආදානය කරලා නැති නිසා තමයි බිඳුවයි කියලා ගත්තේ. හරි ඊට අමතරව අපිට average එක හොයන්න ඕනේ. එහෙනම් average එක අපි ආරම්භයේදී බිඳුවයි කියලා ගමු. average එක ආරම්භයේදී බිඳුවයි. හරි. ඔය ටික ඇතිනේ. ඊට පස්සේ කියනවා userට input කරන්න කියලා. input මේකට input read ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වචනේ ප්‍රශ්නයක් නැහැ. language එක වෙනස් වෙද්දී language එකේ options අපි දාන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හරි? කලින් වීඩියෝස් බලන්නේ කොහොමද කියලා අහනවා. ළමයි මට personally message එකක් දාන්න මගේ number එකට website එකේ register වෙන්න ඕන. ඔයාලා register වුණාම දැනට තියෙන පාඩම් ඔක්කොම ටික ඔයාලට දෙනවා. හරි. වෙන අහන්න එපා. මම උගන්වන්න යන කාර්යය තමයි කරන්නේ. හරි. input සංඛ්‍යා තුනක් ආදානය කරන්න ඕනේ. මොකද්ද ඒක අපිට input x input y input z කියලා ලියන්න ඕනේ නැහැ. හරි? එතකොට මම ලියනවා input x, y, z. මේකේ අර්ථය දැන් මේක මෙහෙම ලියලා මේක කම්පියුටරේ රන් කරාට මේක රන් වෙන්නේ නැහැ. මේක කාට හරි තේරෙන්න ලියන ක්‍රමයක්. සුඩෝ කෝඩ් එකක් කියන්නේ.
හරි. ඒතර සූඩෝ කෝඩ් එකක් කවදාවත් මැෂින් එකේ රන් කරාට රන් වෙන්නේ නැහැ. මේක නිකන් කාට හරි තේරෙන්න ප්‍රශ්නේ තේරෙන්න ලියන එකයි. ඒතර මේක කාට හරි දුන්නාම එයා දන්න ලැන්ග්වේජ් එකෙන් මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හරි. මේකෙන් වෙන්නේ x y z avg කියලා වේරියබල් හතරක් හැදෙනවා. මොන හරි දත්ත තියාගන්න. ආරම්භක අගයන් බිඳුවයි. ඊට පස්සේ x ට y ට z ට අගයන් තුනක් ආදානය කරන්න කියනවා. හරි. මොන හරි ආදානය කරයි. දැන් මේ ආදානය කරන සංඛ්‍යා තුනේ පුතේ ඇවරේජ් එක හොයන්න ඕනේ. හරි. කොහොමද ඇවරේජ් එක හොයන්නේ? එහෙනම් ඔයාලා දන්නවනේ දැන් avg සමානයි ඇවරේජ් එක සමානයි කොහොමද ටොට් එක හොයන්න ටොට් එක හොයලා එහෙම නැත්නම් ටෝටල් එක හොයලා ඒක තුනෙන් බෙදන්න නේ තියෙන්නේ. එහෙනම් මේ එන්ටර් කරපු අගයන් ටික දැන් xyz ඇතුලේ නේ තියෙන්නේ. එහෙනම් මේ x ගේ අගයයි y ගේ අගයයි z ගේ අගයයි එකතු කරලා අනිවාර්යෙන් බ්‍රැකට් එක දාන්න නැත්නම් වැරදි. මේක කීයෙන් බෙදන්න ඕනද පුතේ ඇවරේජ් එක හොයන්න? u එන්ටර් කරපු x සඳහා එන්ටර් කරපු අගයයි y සඳහා එන්ටර් කරපු අගයයි z සඳහා එන්ටර් කරපු අගයයි එකතු කරුවම ටෝටල් එකනේ ලැබෙන්නේ. ඒ ටෝටල් එක පුතේ තුනෙන් බෙදන්න ඕනේ. එතකොට ලැබෙනවා ඇවරේජ් එක. හරි. දැන් කෙලින්ම මේ ඇවරේජ් එක චෙක් දැන් ඇවරේජ් එක දැන් avg කියන වේරියබල් එක ඇතුලේ තියෙනවා. දැන් මට චෙක් කරන්න ඕනේ මොකද්ද? මේ ඇවරේජ් එක 50 හෝ 50ට වැඩිද කියලා. 50 හෝ 50ට වැඩි නම් පාස් කියලා ඩිස්ප්ලේ වෙනවා. හරි? පාස් කියලා ඩිස්ප්ලේ වෙනවා. 50ට අඩු නම් ෆේල් කියලා ඩිස්ප්ලේ වෙනවා. රයිට්. එහෙනම් පුතේ මොකද්ද දාන්නේ? if එකට පස්සේ ලියන්න කියලා කිව්වේ මොකද්ද? කන්ඩිෂන් එක. ඒ කන්ඩිෂන් එක චෙක් කරනවා ඇවරේජ් එක විශාලයි හෝ සමානද කියලා. මෙහෙම ලියන්නත් පුළුවන් විශාලයි හෝ සමානයි මෙහෙම ලියන්නත් පුළුවන් අවුලක් නැහැ. මේක භාෂාවක් නොවන නිසා. ඇවරේජ් එක විශාලයි හෝ සමානද කියලා බලනවා. කීයද පුතේ? 50ට. ඇවරේජ් එක විශාලයි හෝ සමානද කියලා බලනවා 50ට. then මෙතන then කියන වචනේ දාන්න ඕනේ සූඩෝ කෝඩ් වල. එහෙම වුණොත් මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ මෙන්න මේ කොන්දේසිය සත්‍ය නම් ඒ කියන්නේ අපි හොයාගත්ත ඇවරේජ් එක 50 හෝ 50ට වඩා වැඩි නම් මොකද්ද වෙන්න ඕනේ කියලා මෙන්න මේක ඇතුලේ ටැබ් කරලා ලියන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? display pass. මේ pass කියන එක දෙපැත්තෙන් පුතේ ඩබල් කෝට්ස් දාන්න ඕනේ. ඇයි පාස් කියලා මැසේජ් එකක් මේ යවන්නේ. මැසේජ් එකක් නම් අපි අනිවාර්යයෙන්ම පුතේ මොකද්ද? ඒක ස්ට්‍රින්ග් එකක් හරියට හරි ස්ට්‍රින්ග් එකක්. එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් දෙපැත්තෙන් ඩබල් කෝට්ස් දාන්න ඕනේ. පුතේ මේ ගිය සතිය අන්තිම උදාහරණේ. මට මතක නැතුව මෙන්න මෙහෙම අර මතකද අන්තිම උදාහරණේ? මම මේක වීඩියෝ එක බලද්දි චුට්ටක් දැක්කේ. මම ඒකේ ඩිස්ප්ලේ කියන එක දාලා තිබ්බේ නෑ අර අන්තිම උදාහරණේ. මම ලියද්දි මට ඒක ලියන්න අමතක වෙලා. හරි අනිවාර්යයෙන්ම ඩිස්ප්ලේ කියන එක දාන්න. එහෙම නැත්නම් output කියන වචනේ මොකක් හරි වචනයක් තියෙන්න ඕනේ ඈ. අර මතකද අර අපි බනානා කෙල්ලෙක් කියලා මේ සූඩෝ කෝඩ් එකක් ලිව්වා ගිය සතියේ එපිසෝඩ් එකේද කොහෙද? ඒකේ අනිවාර්යයෙන්ම ඩිස්ප්ලේ කියන එක ඕනේ. මොකක් හරි output කරනවා නම් ඩිස්ප්ලේ කියන වචනේ දාන්න ඕනේ. හරි ඒක බලලා ගන්න ඈ. හරි. එතකොට මේ ඇවරේජ් එක පුතේ 50 හෝ 50ට වැඩි නම් ඩිස්ප්ලේ කරන්න පාස්. else 50 හෝ 50ට වැඩි නැත්තම් මෙන්න මේක සත්‍ය නම් තමයි මේ දේ වෙන්නේ. මේක සත්‍ය වුන් නැත්තම් කරන්න ඕනේ දේ තමයි else එකේ ලියන්නේ. මොකද්ද පුතේ ලියන්නේ? display fail. මෙන්න මේ fail කියන වචනේ පිළිගන්න. හරි. තාම ඉවර නෑ. මතක තියාගන්න මේ pseudo codes වලදී if එකක් ලිව්වොත් ඒක end if කියලා අවසන් කරන්න ඕනේ. මේ if එකේ ආරම්භය මේ if එකේ අවසානය මේ ඊතල ගහන්න ඕනේ නෑ ඔයාලා. හරි. එතකොට ප්‍රෝග්‍රෑම් එකේ ආරම්භය begin ඒක end කියලා අවසන් කරන්න ඕනේ. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ ආරම්භය මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානය. හරි. මෙන්න මේවා ළමයි අපි මුල ඉඳන් ලස්සනට කතා කරලා තියෙන දරුවෝ අලුතෙන් ආපුවා ඉන්නවනම් මට චුට්ටක් මගේ ෆෝන් නම්බරයට මැසේජ් එකක් දාලා WhatsApp මැසේජ් එකක් දාලා පරණ පාඩම් කොහොම හරි බලන්න. හරි. මේක බාර පිළිවෙලට යන වැඩසටහනක් නේ. එහෙනම් අපි හදිස්සිත් නෑ. ඔයාලා යන පන්ති වලටත් යන ගමන් මගේ එන දරුවෝනේ. ඒතකොට ඒක මට ප්‍රශ්නයක් නෑ. මම A level කරන ගුරුවරයෙක් නිසා මම මේක බොහොම පිළිවෙලට වාට කරලා දෙන්නම්. හරි. එන වැඩේ හරි. අමාරු පාඩම් ටික ඈ. මෙන්න බලන්න මේක ලිව්ව අය. අත් ඔසවන්න බලන්න. අපේ පන්ති හිටියා නම් මේක ලියන්න පුළුවන් වෙන්න බෑ. කො? ඔව්. සෑහෙන ප්‍රමාණයක් එස වෙනවා. දැන් 100යි 106ක් 112ක් 116ක්. හරි. බොරුවට කරන්නත් එපා වැඩේ. මේක මේ මට්ටමින් ලිව්වනම් මේක තේරුණා නම් නෙමෙයි ලිව්වනම් මම මේ අහන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. හරි.
ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න පුතේ. දැන් මේ අපි if එක පොඩ්ඩක් if else එක ප්‍රැක්ටිස් කරන්න එපේ. අපි ප්‍රශ්නයක් දෙකක් ලියලා අලුත් කොටසකට යන්න අද. හරි. ලියන්න මෙහෙම ඊළඟ ප්‍රශ්නය. හරි. ඔයාලා දැනගන්න ඕන කාරණාව තමයි මෙන්න මේ ස්ට්‍රක්චර් තුනෙන් මොකක්ද අපි පාවිච්චි කරන්නේ. මේ ගැටලුවට. දැන් මේකේ තියෙන්නේ 50 හෝ 50ට වැඩි නම් පාස් එහෙම නැත්නම් ෆේල්. එතකොට if else කියන ස්ට්‍රක්චර් එක. මේ ස්ට්‍රක්චර් එක ලියන්න ඕනේ. හරි. පුතේ ඊළඟ ප්‍රශ්නේ ලියන්න අපි මේ අර if else කියන එකට පොඩි උදාහරණයක් ගමු. හරි. පැහැදිලිනේ? right. ලියන්න පුතේ. යතුරුපෝරුවකින් ආදානය කරන මේක මාර වැදගත් ඈ. යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යාවක් ධන නම් ධන ලෙසත් යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යාවක්. දැන් කීබෝඩ් එකෙන් යූසර් ආදානය කරනවා යම්කිසි එක සංඛ්‍යාවක්. යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යාවක්. මේක දුන්නේ නැහැ නේද මම? සංඛ්‍යාවක්. ධන නම් ධන ලෙසත් ඍණ නම් ඍණ ලෙසත් බිඳුව නම් බිඳුව ලෙසත් දුන්නද? බිඳුව තුනම හොයන එක දුන්නේ නැහැ. බොරු කියන්න එපා. යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යාවක් ධන නම් ධන ලෙසත් ඍණ නම් ඍණ ලෙසත් බිඳුව නම් බිඳුව ලෙසත්. ෆ්ලෝ chart වල දෙන්න ඇති සූඩෝ කෝඩ් වල දුන්නේ නැහැ. හරි. යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යාවක් ධන නම් ධන ලෙසත් ඍණ නම් ඍණ ලෙසත් බිඳුව නම් බිඳුව ලෙසත් ප්‍රතිදානය කිරීමට සූඩෝ කෝඩ්ස් වල දුන්නේ ඒවා මේකේ දෙනවා. ඒ නිසා එකයි මේකයි පටල ගන්න එපා. සූඩෝ කෝඩ්ස් මේ ෆ්ලෝ chart වල ලියන ඕන එකක් සූඩෝ කෝඩ් වල ලියන්න පුළුවන්. ඒකයි මේ අපි උගන්වන්නේ. හරි. පැහැදිලිනේ මොකද්ද? යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යාවක් ධන නම් ධන ලෙසත් ඍණ නම් ඍණ ලෙසත් බිඳුව නම් බිඳුව ලෙසත් ප්‍රතිදානය කිරීමට අදාළ ව්‍යාජකේතය ලියා දක්වන්න. හරි. ලියුව ප්‍රශ්නයක් වුණත් කමන්නේ. ටක් ගාලා ලියන්න පුතේ විනාඩියක් කරක්. ෆෝන් නම්බර් ඉල්ලනවා මම ටක් ගාලා දෙන්න. මේ හරිය ලියන්න ෆෝන් නම්බර එක. යතුරුපෝරුවකින් ආදානය කරනවා පුතේ සංඛ්‍යාවක්. ප්‍රෝග්‍රෑම් එක විසින් වැඩසටහන විසින් මේක චෙක් කරන්න ඕනේ ධනද කියලා. ධන නම් ධන සංඛ්‍යාවක් කියලා මොකක් හරි මැසේජ් එකක් ඩිස්ප්ලේ කරනවා. ඊට පස්සේ බලන්න ඕනේ ඍණද කියලා. ධන නොවුනොත් ඍණවත්ද කියලා බලන්න ඕනේ. ඍණ නම් ඍණ කියලා ඩිස්ප්ලේ කරන්න ඕනේ. එහෙම නැත්නම් බිඳුව කියලා ඩිස්ප්ලේ කරන්න ඕනේ. ඒ වගේ මෙතඩ් එකක්. එතකොට මම එන්ටර් කරන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් නම් පොසිටිව් නම්බර් කියලා ඩිස්ප්ලේ කරයි. මම එන්ටර් කරන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් නම් නෙගටිව් නම්බර් කියලා ඩිස්ප්ලේ කරයි. මම එන්ටර් කරන සංඛ්‍යාව ඍණ මේ බිඳුව නම් පුතේ 0 කියලා ඩිස්ප්ලේ කරයි. අන්න ඒ වගේ හැඩගැස්මක් තියෙන ඒ වගේ උපදේශ ටිකක් ක්‍රියාත්මක වන වැඩසටහනක් අපි කාට හරි තේරෙන්න ව්‍යාජකේත කියන සංකල්පයෙන් මේ ගැටලුව විසඳන විදිය ප්‍රෝග්‍රෑමර් කෙනෙක් හිතන්න ඕන විදිය කොහොමද මේක කරන්න කියන එක ලස්සනට ලියා දක්වන්න ඕනේ පෙළ ගස්සන්න ඕනේ. පැහැදිලි? right. එහෙනම් පුතේ අපි ලියමු. අපි අලුත් කොටසකටත් යම් පුළුවන් තරම්. right. දැන් මේකට ගැලපෙන ස්ට්‍රක්චර් එක මොකද්ද පුතේ? මේකද අන්න ඒකයි ඔයාලා අඳුර ගන්න ඕනේ. මේකට ගැලපෙන්නේ තුන්වෙනි එක. ඇයි? දැන් මේකේ තුනක් තියෙනවනේ කොන්දේසි. ඍණද බලන්න ඕනේ. ධනද බලන්න ඕනේ. ධන නෙවෙයි නම් ඍණද බලන්න ඕනේ. ඒ දෙකම නැත්තම් බිඳුව. ඒ වගේ අර්ථයක් නේ. එකක් චෙක් කරනවා. ඒක චෙක් කරලා ඒක ඕකේ නම් එකක් ඩිස්ප්ලේ කරනවා. එහෙම නැත්තම් වෙන එකක් චෙක් කරන්න එපේ. එතන මේකට ගැලපෙන ස්ට්‍රක්චර් එක තමයි if else කියන ස්ට්‍රක්චර් එක. ගිය සතියේ හිටපු අයට තේරෙනවා. අද ආපු අයට තමයි මේකේ ගැටලුවක් තියෙනවා නම් පුතේ. හරි? පැහැදිලි? දැන් මේ වැඩසටහන මම නොමිලේ කරගෙන යන්නේ ඔයාලට ඵලදායීතාවයක් ගෙන දෙන්න.
එතකොට ඔයාලගේ පොඩි යුතුයකමක් තියෙනවා මේක යාළුවෝ අතර පොඩ්ඩක් යවලා දැනුවත් කිරීමක් කරන්න. ඒ යුතුයකම විතරක් ඔයාලා කරන්න ඇති. හරිනේ? රයිට්. එහෙනම් පුතේ අපි ඕනම සූඩෝ කෝඩ් එකක් ආරම්භ කරන්නේ begin කියන එකෙන්. මේවා ළමයි දන්න නිසායි මම මේ ටක් ගාලා ලියන්නේ නැහැ. මොකද ඔක්කොම උගන්ලා තියෙන්නේ begin. හරි. ඊට පස්සේ අපිට variable කීයක් අවශ්‍යද? variable කීයක් අවශ්‍යද? දැන් ඉස්සරහ එකේ නම් පළවෙනි සංඛ්‍යාව, දෙවෙනි සංඛ්‍යාව, තුන්වෙනි සංඛ්‍යාව, average එක නේද? ගොඩක් ඕනවා. මේකේ එක සංඛ්‍යාවයිනේ පුතේ. එක සංඛ්‍යාවයිනේ ආදානය කරන්නේ. එහෙනම් මම මේක x කියලා ගන්නම්. x සමානයි බිඳුවයි. ආරම්භයේදී x ගේ බිඳුවයි. ඒ කියන්නේ මම මේ අර user enter කරන සංඛ්‍යාව දාගන්න තමයි x හදාගත්තේ. x හදාගත්තේ. එතකොට ඒ x ආරම්භකගේ හැටියට බිඳුව මම ගන්නවා. හරි. ඊට පස්සේ මම කියනවා input කරන්න x සඳහා ගයක්. input x. එහෙම නැත්නම් input number as x. එහෙම ලියන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. x සඳහා ගයක් ආදානය කරන්න කියලා මෙහෙම සූඩෝ කෝඩ් වල ලිව්වනම් ඇති. නැත්නම් read x. අවුලක් නැහැ. input x ඕන එක. සිංහල ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ සූඩෝ කෝඩ් වල. හරි. දැන් ළමයි මම චෙක් කරන්න ඕනේ. මං ඉස්සරම් බලනවා මෙයා ධනද කියලා. දැන් කොන්දේසියක් තියෙනවනේ. හරි. දැන් මෙයා ධන නම් මෙයා කීයට වඩා වැඩි වෙන්න ඕනේද? ඔයාලා දන්නවනේ ඒවා දන්නවා උගන්ලා තියෙන්නේ. මම ඊට කලින් ඕන තරම් උගන්ලා තියෙන්නේ. මෙයා ධන සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක් කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම බිඳුවට වඩා වැඩි සංඛ්‍යාවක්නේ. සංඛ්‍යා රේඛාවක් ඇදලා බලන්න. ඒ සංඛ්‍යා රේඛාවේ පුතේ මේ ඔයාලට බිඳුවට දකුණු පැත්තෙන් තියෙන සංඛ්‍යා තමයි ධන වෙන්නේ. බිඳුවට වම් පැත්තෙන් තියෙන සංඛ්‍යා තමයි ඍණ වෙන්නේ. බිඳුව කියන මූල ලක්ෂ්‍ය හරහා යන ඒවා ඔයාලා දන්නවා අනිවාර්යෙන් මේක බිඳුවයි කියලා. හරි. බිඳුවට වඩා චුට්ටක් හරි වැඩි වුණොත් ඒක ධනයි කියලා ඔයාලා තර්කානුකූලව දන්නවා. එහෙනම් මම චෙක් කරනවා if එකක් දාලා හරි මෙන්න මේ user enter කරපු අගය දැන් x කියන එක ඇතුළේ ඉන්නේ. ආරම්භයේදී ළමයි මේ RAM එක කියලා හිතන්න. ආරම්භයේදී x ගේ අගය බිඳුවයි. එතකොට user මොකක් හරි අගයක් enter කරාම හිතන්න 10 enter කරා කියලා. එතකොට මේ බිඳුව ඉවත් වෙලා තමයි මේක ඇතුළට 10 වැටෙන්නේ. මම මේවා කියලා දුන්නානේ. හරි. එතකොට මේ x ගේ අගය මම චෙක් කරනවා වැඩිද කියලා බලනවා බිඳුවට වඩා. then එහෙමනම් මොකද්ද ඩිස්ප්ලේ කරන්නේ පුතේ? දැන් බිඳුවට වැඩි නම් මොකද්ද ඩිස්ප්ලේ කරන්න ඕනේ? කියන ටක් ගාලා අපි අලුත් තැනකට යන්න බෑ. බිඳුවට වැඩි නම් මොකද්ද ඩිස්ප්ලේ කරන්න ඕනේ? බිඳුවට වැඩි නම් අපි දන්නවා බිඳුවට වැඩි කියන්නේ පුතේ ඒක ධන සංඛ්‍යාවක්. නේද? ධන සංඛ්‍යාවක්. පොසිටිව් නම්බර් එකක්. හරි. එහෙනම් ඩිස්ප්ලේ කරන්න කියනවා මම ඩිස්ප්ලේ අවුට්පුට් ඕන එකක් ලියන්න පුළුවන්. ඩිස්ප්ලේ මොකද්ද? පොසිටිව් නම්බර්. මේක මැසේජ් එකක්. මෙහෙම දැම්මොත් හරිද පුතේ? මෙහෙම දැම්මොත් හරිද? වැරදි. වැරදෙන්න හේතුව පොසිටිව් නම්බර් කියන එක just a message එකක්. ඒ නිසා ඒක සිංගල් කෝට්ස් හෝ ඩබල් කෝට්ස් ඇතුළේ දාන්න ඕනේ. හරි? ඊළඟට බිඳුවට වැඩි නම් තමයි එයා පොසිටිව් නම්බර් කියලා ඩිස්ප්ලේ කරන්නේ. හැබැයි පුතේ බැරි වෙලාවක්වත් මෙයා 10 නැතුව නිකන් ඍණ 10 වගේ එන්ටර් කළොත් මට කියන්නකෝ මේ කොන්දේසිය සත්‍ය වෙනවද? 10 එක්ස්ට්‍රා සත්‍ය වෙනවද නැද්ද? එක්ස්ට්‍රා ඍණ 10 දාලා බලන්න ඍණ 10 බිඳුවට වැඩිද? නෑනේ. බිඳුවට වැඩි නෑ. එහෙනම් අපි ඊළඟට තව චෙක් කිරීම කරන්න ඕනේ. එහෙනම් ළමයි ඊළඟට මේක නැත්තම් මං කියනවා ඊළඟට දානවා මොකද්ද? else if එහෙම නැත්තම් මං කියනවා මේ x ගේ අගය කුඩයිද කියලා බලන්න කියලා බිඳුවට වඩා. හරිම සරලයි. බිඳුවට වඩා වැඩි නම් ඩිස්ප්ලේ පොසිටිව් නම්බර්. හැබැයි එහෙම නොවුනොත් තමයි මෙයා යකින්නේ. මේක සත්‍ය නැත්තම් තමයි මෙයා මේකට එන්නේ. මේකට අවිලා බලනවා x ගේ බිඳුවට වඩා කුඩාද කියලා. එහෙම කුඩා වුණොත් මං කියනවා ඩිස්ප්ලේ කරන්න මොකද පුතේ? ඩිස්ප්ලේ කරන්න මොකද්ද? නෙගටිව් නම්බර්. ඒකත් මැසේජ් එකක් නිසා ඔක ඇතුලේ දාන්නේ. හරි. මුලින්ම මේ කොන්දේසිය තමයි චෙක් කරන්නේ. මේක තමයි පළවෙනි කොන්දේසිය. පුතේ මෙන්න මෙයා සත්‍ය නම් ඒ කියන්නේ අපි එන්ටර් කරපු වගේ බිඳුවට වැඩි නම් පොසිටිව් නම්බර් කියලා ඩිස්ප්ලේ කළා. එයා කෙලින්ම එළියට එනවා. මේවා චෙක් කරන්නේ නැහැ. හැබැයි මෙයා බිඳුවට වැඩි නැත්නම් එයා මේකට ඇවිල්ලා බලනවා බිඳුවට අඩුද කියලා. බිඳුවට අඩු නම් එයා නෙගටිව් නම්බර් කියලා ඩිස්ප්ලේ කරලා එතනින් එළියට එනවා. පුතේ මේ දෙකම නැත්තම් බිඳුවට වඩා වැඩිත් නැත්තම් බිඳුවට වඩා අඩුත් නැත්තම් බිඳුවට වඩා වැඩිත් නැත්තම් බිඳුවට වඩා අඩුත් නැත්තම් ඔය දෙකම නැත්තම් අනිවාර්යෙන් කොන්දේසි විරහිතව else එකට යනවා. else එහෙමනම් මං කියනවා ඩිස්ප්ලේ කරන්න කියලා
0 0 හරි 0 ඔච්චරයි දැන් ළමයි මේකේ if කීයක් තියනවද මේ else if කියන්නේ if එකක් තමයි එක if එකයි මේකත් if එකක් if දෙකක් තියෙනවා එහෙනම් මේක අවසානයේ pseudo code වලදී end if කියලා ලියන්න ඕනේ ඊට පස්සේ මේ begin එකේ end එක යටින් ලියන්න ඕනේ හරි මෙන්න මේ මට්ටමට ඔයාලා ලිවීමේ හැකියාවක් තියෙන්න ඕනේ පැහැදිලිද පුතේ හරිද බලන්න මේක හරි අය press hand කරන්න අත උස්සන්න බලන්න මේ මට්ටමේ ඔයාලා ඉන්න දැන් if else කියන structure එකත් ඔයාලට පුළුවන් හරි දැන් ටික සංකීර්ණ ගැටලු දෙනවා පුතේ ටික සංකීර්ණ ගැටලු දෙනවා අද ගැටලු සාකච්ඡාවක් තමයි ගොඩක් දුරට කරන්නේ මොකද સિદ્ધාන්ත කරලා තියෙන නිසා මේකේ අපිට ගොඩක් දුරට ලබන සතියේ ලූප්ස් ආරම්භ කරන්න පුළුවන් හරි පැහැදිලි right ඔන්න ඊළඟ ප්‍රශ්නේ හරි දැන් මම ටට්ටක් ගාලා මේකේ ප්‍රශ්න ටික දෙන්නම් දරුවෝ ඔයාලා පොඩ්ඩක් මේක හැඩ ගැහිලා මේකට හුරු වෙලා if එකෙන්ද ලියන්න ඕනේ if else එකෙන්ද ලියන්න ඕනේ හරි ඒතර if else එකෙන්ද ලියන්න ඕනේ කියන එක චුට්ටක් චෙක් කරන්න ඔන්න ඊළඟ ප්‍රශ්නේ මේ වගේ දේවල් විභාගෙට ගොඩක් දුරට එන්න පුළුවන් හරි ලියන්න පුතේ මෙහෙම අපි දෙමු තව ප්‍රශ්නයක් අපි සංඛ්‍යා 3කින් වැඩි මගේ හොයන එක කළාද ටිකක් සංකීර්ණයි පුතේ මේක සංඛ්‍යා 3කින් වැඩි මගේ හොයන එක කරානේ සංඛ්‍යා 3කින් වැඩි මගේ හොයන කෝඩ් එකක් අපි කරා නේද දවස්වල කරානේ බලන්න පොත බලලා කියන්න ඔව් සංඛ්‍යා 3කින් වැඩි මගේ හොයන එකක් කරා හරි මම මෙහෙම එකක් දෙන්නම්කෝ පුතේ මේ ප්‍රශ්න ලියන්නකෝ මෙහෙම ලියන්න පොඩි ප්‍රශ්නයක් දැන් පොඩි කියන්නේ පොඩි මන් නෑ යතුරුපෝරකින් ආදානය කරන සිසුවෙකුගේ සාමාන්‍ය ලකුණු කෙලින්ම සාමාන්‍ය ලකුණු එන්ටර් කරනවා කීබෝඩ් එකකින් මට වැඩසටහනක් හදන්න ඕනේ කෙලින්ම සාමාන්‍ය ලකුණු තමයි ආදානය කරන්නේ යතුරුපෝරකින් ආදානය කරන සිසුවෙකුගේ සාමාන්‍ය ලකුණු මේ ප්‍රශ්නේ ෆ්ලෝ chart වලදී දෙන්න ඇති සූඩෝ කෝඩ් වලදී දුන්නේ නැහැ. ඒ නිසා අනාගන්න එපා. ඒක මතක තියන් මේක කරන්න එපා. අපි ෆ්ලෝ chart වල ලියපු ඕනම එකක් සූඩෝ කෝඩ් වල ලියන්න පුළුවන්. අපි ෆ්ලෝ chart ලස්සනට කරා. දැන් දන්නේ නැති ළමයෙක් හිටියත් මේක මුලින් ඉඳන් කරන්න අද හිතාගෙන ආපු ළමයෙක් හිටියත් බය වෙන්න එපා. ඔයා මේක චුට්ටක් අල්ලගෙන කට්ට ගාගෙන යන්න. මුලින් ඉඳන් වීඩියෝස් ටික බලලා නැවත මේක ගොඩ දාගන්න ඊළඟ පාඩමට මේක අතිශයින් වැදගත් වෙනවා. හරි. ලියන්න යතුරුපෝරකින් ආදානය කරන සාමාන්‍ය ලකුණු 75 හෝ 75ට වඩා වැඩි නම් 75 හෝ 75ට වඩා වැඩි නම් යතුරුපෝරකින් ආදානය කරන සාමාන්‍ය ලකුණු 75 හෝ 75ට වඩා වැඩි නම් ඒ ලෙසත් A 75 75ට වැඩි නම් එයාට A එකක් ඒ ලෙසත් A කියලා ඩිස්ප්ලේ කරන්න ඕනේ ඒ ලෙසත් 65 හෝ 65ට වඩා වැඩි නම් 65 හෝ 65ට වඩා වැඩි නම් 65 හෝ 65ට වඩා වැඩි නම් B ලෙසත් දැන් සමහර අය අහනවා ඇයි මේ end if දෙකක් දැම්මේ කියලා. ඒක ඔක්කොම කියලා දුන්නනේ පුතේ. මේ if එකට එකක් දාන්න ඕනේ මේ if එකට එකක් දාන්න ඕනේ. අර වරහනක් දැම්මහම වරහනක් වහනවා වගේ වැඩක්. ඒක තමයි pseudo code එකක් ලියන method එක. හරිනේ? මොකද්ද 75 හෝ 75ට වැඩි නම් A ලෙසත් ඊළඟට 65 හෝ 65ට වැඩි නම් B ලෙසත් 55 හෝ 55ට වඩා වැඩි නම් C ලෙසත් 55 හෝ 55ට වඩා වැඩි නම් C ලෙසත් 55 හෝ 55ට වඩා වැඩි නම් C ලෙසත් මේ අමාරුම කොටසක් ඔයාලගේ පාඩම් වල තියෙන අමාරුම පාඩම මේ කරන්නේ. හරි ඒ නිසා ඊටම වැදගත්. 55 හෝ 55ට වඩා වැඩි නම් C ලෙසත් 35 හෝ 35ට වඩා වැඩි නම් 35 හෝ 35ට වඩා වැඩි නම් මොකද්ද පුතේ ඔයාලා දන්නවා දැන් 75 75ට වඩා වැඩි නම් A එකක් 65 65ට වඩා වැඩි නම් B එකක් 55 55ට වඩා වැඩි නම් ඔයාලා දන්නවනේ නේද මොකද්ද C එකක් එහෙනම් 35 හෝ 35ට වඩා වැඩි නම් S කියලා පෙන්වන්න ඕනේ S එකක් S ලෙසද
35 35ට වඩා වැඩි නම් S පාස් ලෙසද එහෙම නැත්නම් S එකක් ලෙසද 35ට අඩු නම් ඒ කියන්නේ අර එකක්වත් නැත්තම් 35 35ට වඩා වැඩිත් නැහැ එහෙනම් 35ට අඩු නම් මොකද පුතේ W නේ WF ඕවනේ දෙන්නේ W ලෙසත් 35 35ට වඩා අඩු නම් sorry 35 35ට වඩා වැඩි නම් S 35ට අඩු නම් W එහෙම නැත්නම් F ලෙසත් ප්‍රතිදානය කිරීමට ව්‍යාජ කේතයක් ලියන්න පුතේ මේකේ ෆ්ලෝ chart එක අපි යන්දා ඔයාලට මතක ඇති දැන් අපි සූඩෝ කෝඩ් එක ලියන්නේ බලන්න මට කියන්න මේකට if කීයක් එනවද if කීයක් එනවද දැන් මේකට ගැලපෙන්නේ මේකද එකද දෙකද තුනද if විතර එක කොන්දේසියද නෑ කොන්දේසි දෙකද එකක් නැත්නම් අනිකද නෑ මේකේ කොන්දේසි ගොඩක් තියෙනවා එහෙනම් මේකට අනිවාර්යෙන් ගැලපෙන ස්ට්‍රක්චර් එක if else කියන ස්ට්‍රක්චර් එක මේ අතරමැද else එක ඕන තරම් දාන්න පුළුවන් මුලේක අනිවාර්යෙන් if වෙන්න ඕනේ අගේක අනිවාර්යෙන් else දාන්න මැදේවා else if කියලා දාන්න පුළුවන් එතකොට මේකට ගැලපෙන්නේ මේ තුන්වෙනි ක්‍රමය හරි තුන්වෙනි ක්‍රමය පැහැදිලි හරි තුන්වෙනි ක්‍රමය තමයි ගැලපෙන්නේ දැන් පුතේ right දැන් ඔය ගිය පාර ළමයිට එහෙම මම ගිය පාර ඔය ප්‍රෝග්‍රෑම් එක කරද්දි මට විවේක තිබ්බ කාලයන් වල මම ළමයිට ඔය මැත්ස් පාඩම් ටිකක් ත්‍රිකෝණමිතිය ප්‍රස්ථාර ඔය වගේ දේවලුත් සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ඔය වගේ දේවලුත් කියලා දුන්නා මට කාලේ තිබ්බොත් මම උඹලට දාලා ඔය ටිකත් කියලා දෙන්න හරි අමාරු මොකක් හරි පාඩමක් තියෙනවා නම් මට දැන් කමෙන්ට් කරන්න මම කියලා දෙන්න නමුත් මේන්ලි අපි මේ සබ්ජෙක්ට් ටික කරලා දාමු හරි වෙලා තිබ්බොත් මට වෙලාව ආවොත් මම කරලා දෙන්නම් ඒ ලැබෙන වෙලාව හරහා ත්‍රිකෝණමිතියමයි ඉල්ලන්නේ හැමෝම හරිද අපි කරලා දාමු බලමු ළමයි එනවා නම් කරලා දෙන්න ළමයි එන්නේ නැත්නම් වැඩක් නැහැ නේ ළමයි ලොකු පිරිසකට දැනුම බෙදලා දෙන්න පුළුවන් නම් එනවා නම් ළමයි එනවා නම් මට මේක කරලා දෙන්න පුළුවන් හරි නමුත් ළමයි එන්නේ නැත්නම් මේක කරලා තේරුමක් නැහැ නේ දැන් මේකට ළමයි එනවා ඒ නිසා යම් පිරිසක් එන නිසා මට කරලා දෙන්න පුළුවන් හරි අපි එක දවසක් දාලා චූටි ප්‍රැක්ටිස් එකක් දාලා බලමු ළමයි ආවොත් හරි ආවොත් අපි බලමු එදා ඉඳන් දිගටම මම වැඩේ කරලා දෙන්නම් හරි දැන් අපි ඉලෙක්ට්‍රොනික්ස් කරගෙන යනවානේ ඉලෙක්ට්‍රොනික් ඔයාලගේ 11 වසරේ අන්තිමට තියෙන පාඩමක් ඉලෙක්ට්‍රොනික් කරා යනවා ඒකට එන්න අනිවාර්යෙන් පුතේ දැන් වීඩියෝ දෙකක් YouTube දාලා තියෙනවා ඒක ඔයාලට 11 වසරේදී හරි ඉගෙන ගන්න වෙනවා ඒක වීඩියෝස් බලලා ලස්සනට අල්ල ගන්න හරි ඉලෙක්ට්‍රොනික් ටික ඔයාලට මම කරලා දෙනවා අපේ විද්‍යාස ඔයාලට නොමිලේ සම්මන්ත්‍රණ ටිකක් දාලා මේ දවස්වල සෙමින එකක් යනවා හරි ඒවට එන්න නොමිලේ නුඹලට කරලා දෙන්න හරි එහෙනම් පුතේ මේක තමයි ගැලපෙන්නේ මට ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නය හරි මට අහන්න තියෙන ප්‍රශ්නය මේකට මේ if else කීයක් දාන්න ඕනේද අපි බලමු නේද ලියද්දි හරි බලමු හරි එහෙනම් ඔන්න වැඩේට බහිනවා හොඳට කල්පනා කරන්න චුට්ටක් මේක පොඩියට ලියන්නම් මම මේ ලියපු උත්තරේ හා ආසන්න උත්තරයක් ඔයාලා ලියලා තියෙනවද කියලා බලන්න හරි අනිවාර්යෙන්ම සූඩෝ කෝඩ් එකක උඩින්ම දාන්න ඕනේ මොකද්ද පුතේ අනිවාර්යෙන්ම සූඩෝ කෝඩ් එකට උඩින්ම දාන්න ඕනේ begin හරි එහෙනම් ඔන්න මම begin කියලා දානවා හරි ඊළඟට දැන් මේකේ තියෙන ආදාන කීයද ඉන්පුට්ස් කීයද ඉන්පුට්ස් මං කිව්වේ එකයිනේ ඇවරේජ් එකනේ ආදානය කරන්නේ එකයිනේ එහෙනම් මම වේරියබල් එක ගන්නම් AVG කියලා ආරම්භයේදී බිඳුවයි මං කියනවා යූසර්ට ඉන්පුට් කරන්න කියලා ඇවරේජ් එක සඳහා අගයක් හරි දැන් ඔන්න චෙක් කිරීම යන්නේ ඔන්න දැන් ඇවරේජ් එක එන්ටර් කරා ඒ ඇවරේජ් එක කියලා AVG කියන වේරියබල් එක ඇතුලේ ගබඩා කරා හරි දැන් ළමයි මුලින්ම චෙක් කරන්න ඕනේ මොකද්ද ඉස්සරහම මම බලනවා මේ එන්ටර් කරපු අගය 75 හෝ 75ට වැඩිද කියලා හරි එහෙනම් if එකක් දාලා මම බලනවා මේ මෙතන සිම්පල්ම දාමු මෙතන සිම්පල් නම් මේකත් සිම්පල්ම දාන්න ඒක හොඳයි මම බලනවා මේ ඇවරේජ් එක විශාලයි හෝ සමානද කියලා 75ට වඩා පුතේ මේ ඇවරේජ් එක විශාලයි හෝ සමාන නම් 75ට then එහෙමනම් නෑ සමහර අය මේ ඇවරේජ් එක මෙහෙම ලියන්නම ඕනේද සර් එහෙම අවුලක් නෑ දැන් ඔයාලා පැස්කල් ඉගෙන ගද්දි පැස්කල් නේ ඔයාලට තියෙන්නේ O level වල පැස්කල් වලදී අපි මුලින් මේ විදිහට වේරියබල් එක හදන්න ඕනේද නැද්ද ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න
අපි පාවිච්චි කරන variable හදන්න ඕනද නැද්ද? අන්න ඕනේ පුතේ. අන්න ඒකයි මම හැමතිස්සෙම හදන්නේ. language එක අනුව ඒක වෙනස් වෙනවා. දැන් Python වගේ භාෂාවක ඒක ඕනේ නැහැ. හරි? හැබැයි Pascal වලදී අපි ඒ variable එක උඩදී සාමාන්‍යයෙන් හදනවා. අපි පාවිච්චි කරන variables උඩදී අර්ථ දක්වන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසායි අපි මේ system එකට යන්නේ. හරි. ඊළඟට then average එක 75 හෝ 75ට වඩා වැඩි. අපි මේ ලියන හැම කෝඩ් එකක්ම අපිට පුළුවන් Pascal වල ලියන්න. අපි practically බලමු. හරි? average එක 75 හෝ 75ට වැඩි නම් මොකද පුතේ display කරන්නේ? A කියලා display කරනවා. ඒක message එකක් නිසා double quotes දාන්න ඕනේ. ඊළඟට else if මේක නොවුනොත් මේක වුණොත් මේක කරා එළියට ගියා. මේක නොවුනොත් මොකද්ද වෙන්න ඕනේ? අන්න එතනදී බලනවා average එක විශාලයි හෝ සමානද කියලා 65ට වඩා. අරක නොවුනොත් තමයි බලන්නේ. හරි? එහෙනම් එහෙම වුණොත් බැරි වෙලාවක්වත් මං කියනවා display කරන්න කියලා. මොකද පුතේ? B කියලා. B කියන අක්ෂරය display කරාම ඇතිනේ. මේකත් නොවුනොත් මොකක්ද ආයි බලන්න ඕනේ? මේක ඕකේද බැලුවා ඒක ඕකේ නම් A කියලා display කරලා එළියට ආවා. මේක නොවුනොත් මේක බලනවා. else if අර if එක නැත්තම් තමයි මේ if එක බලන්නේ. මේක ඕකේ නම් display කරනවා B කියලා. මේකත් නොවුනොත් ආයි else if. මේ විදිහට අතරමැදට else if ඕන තරම් දාන්න පුළුවන්. එහෙම නොවුනොත් බලනවා average එක විශාලව සමානද කියලා 55ට වඩා. එහෙම වුණොත් මම ඩිස්ප්ලේ කරනවා මොකද පුතේ C කියලා. මේකත් නොවුනොත් ආයේ බලනවා තව එකක් තියෙනවා. මේක නොවුනොත් මේක වුණොත් මේක කරා එළියට ගියා. මේක නොවුනොත් මම බලනවා average එක අඩුම තරමේ විශාලව සමානද කියලා 35ටවත් වඩා වැඩි හෝ සමාන නම් අන්න එතනදී ඩිස්ප්ලේ කරනවා මොකද පුතේ S කියලා. හරි. මුලින්ම බලනවා average එක 75ට වැඩිද කියලා. 75ට වැඩි නම් A කියලා ඩිස්ප්ලේ කරලා පුතේ එළියට එනවා. බැලලාකත් average එක 75ට වඩා වැඩි නැත්නම් එයා එනවා මේකට. ඇවිල්ලා බලනවා average එක 65ට වඩාවත් වැඩිද කියලා. 65ට වඩා වැඩි නම් එයා B කියලා ඩිස්ප්ලේ කරලා එළියට එනවා. හැබැයි 65ට වඩාවත් වැඩි නැත්නම් එයා ඊළඟ එකට එනවා. ඒකදී බලනවා 55ට වැඩිද කියලා. 55ට වැඩි නම් C කියලා ඩිස්ප්ලේ කරලා අවසන් වෙනවා. හැබැයි ඒකත් නැත්නම් එයා මේකට එනවා. හරි? එතකොට average එක 35ට වඩා වැඩිද බලනවා. 35ට වඩා වැඩි නම් S කියලා ඩිස්ප්ලේ කරලා ඉවර වෙනවා. මේ එකක්වත් නැත්තම්. ඒ කියන්නේ ෂුවර් එකෙන් 35ට වඩා අඩුයි නේද පුතේ? 75ටත් වඩා වැඩි නෑ. 65ටත් වඩා වැඩි නෑ. 55ටත් වඩා වැඩි නැත්තම්. 35ටත් වඩා වැඩි නැත්තම් හෝ සමානත් නැත්තම්. ඔය එකක්වත් නැත්තම් පුතේ අනිවාර්යෙන්ම else. එහෙම නැත්තම් ඔය එකක්වත් නැත්තම් else. අහන්න දෙයක් නෑ මූ display W ද F ද දැන් මේවා W නම් W දාන්න. හරි. දැන් මේකේ බලන්න හොඳට if 1යි if 2යි if 3යි if 4යි අනිවාර්යෙන්ම යටින් end if මොකද පුතේ end if කියලා හතරක් දාන්න දාලා ඉවරලා begin එක අවසානයේ ඒකටත් end එකක් දාලා අවසන් කරන්න. හරි. මම හිතනවා මෙහෙමයි අද මාපු ළමයට උනත් නිකන් එහෙම පැහැදිලි අවබෝධයක් නැතත් චූටි පොඩි අදහසක් එන්න ඇති කියලා. අපි ආයේ මේක කරමු. එයාලා මට කතා කරන්න නම්බර් එකට මැසේජ් එකක් දාන්න අපි මොකක් හරි දෙයක් ඒ වෙනුවෙන් කරමු. හරි? පැහැදිලි? ඔව්. අපි සෙනසුරාදා හැමදාම දැන්ට පන්ති යනවා. හරි. මේක ලියා ගන්න පුතේ. දැන් අපි හොඳ තැනකට ආවා. දැන් ටික මම ඔයාලට අලුත් ප්‍රශ්න විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න. ඔයා දැන් මේ ආශ්‍රිතව අච්චුපතේ තියෙන ඕනම ප්‍රශ්නයක් බලන්න. හරි? මේ ආශ්‍රිතව අච්චුපතේ තියෙන ඕනම ප්‍රශ්නයක් බලන්න. අනිවාර්යයෙන්ම තේරෙනවා. හරි. පැහැදිලි? group එකේ links මේවා ඕන අය මේකට WhatsApp message එකක් දාන්න group එකේ link එක එවන්න කියලා මම Telegram group එකේ link එක එවන්නම්. Telegram එකේ ඉන්න. ඒක හොඳයි. ඒක WhatsApp වල ඉන්නවට වඩා Telegram එකේ ඉන්න එක හොඳයි. මොකද ඒකේ message එක අනිවාර්යෙන් වැටෙනවා. එතකොට මග ඇරෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම group එක බලන්න සෙනසුරාදා දිනේදී 10 වගේ උදේ 10 වගේ පයිද්දි බලන්න. හරි. හරිද පුතේ? right. ඔන්න තව ප්‍රශ්නයක් දෙන්නද අලුත් theory එකකට යන්නද?
තව නිකන් ප්‍රශ්නයක් දෙන්නද අලුත් තියරි එකට යන්නද? ප්‍රශ්නයක්. සංඛ්‍යා 3කින් විශාලම සංඛ්‍යාව හොයන එක කරාද? ටිකක් ඒක නම් අමාරුයි පුතේ. ඒක අපි පස්සේ කරමු නේද? ඒක උඹලට මේක තේරෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. A level මට්ටමට ටික ටික යනවා ඒකයි. අපි මෙහෙම එකක් කරමු. පොඩි ප්‍රශ්නයක් මේක. මේකත් ලියන්න ප්‍රශ්නයක්. මේකත් ටිකක් හිතන්න තියෙන ප්‍රශ්නයක්. ලොකු අමාරුවක් නැහැ. ලියමු. ඔයාලේ මට්ටමට ඇති මේ. O level මට්ටමට. A level වලදී ළමයි ඇම්බරිලා නැති වෙලා ඇඳි ගෑවිලා යන්න අපි දෙන්නේ. හරි? A level වලදී. හරි. ඔයාලා A level වලට IT කරනවා නම් දැම්මම ලෑස්ති වෙලා ඉන්න. අපි ලස්සනට ඒ වැඩ ටික කරලා දෙන්න. ඒක ඉතින් ඔයාලගේ අතේ තියෙන්නේ. හරි? අපි O level වලදී මෙහෙම ඔයාලට කැප කරලා මොන හරි දෙයක් කරලා දෙනවා නම් ඔයාලා A level වලට આવුත් කොහොමද ගොඩ යනවා. ඒක අපි ඒ වෙලාවට බලමු. ඒක ඔබේ අතේ තියෙන්නේ. හරි. ලියන්න පුතේ මෙහෙම. මේවා ළමයි A level සිලබස් එකේ තියෙනවා කෙලින්ම. A level වල අපි IT ගන්නවා මේ ටික උගන්වන්න වෙනවා. මේ ටික උගන්වලා තව ප්‍රශ්න ටිකක් වැඩි කරලා ඔයාලා බලන්න A level වලත් මේ ටිකම තියෙනවා. මෙතනින් එහාට ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේවත් උගන්වන්න වෙනවා. ඒවා හරියට දැනගෙන ඉන්න. හරි? රයිට්. පුතේ ඊළඟ ප්‍රශ්නේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම හිතලා දෙන්නම් ප්‍රශ්නයක්. හරි? මේක A level වල 2017 question එක. A level IT වල question එක. හරි මම ඔයාලට මේ දෙන්න යන්නේ. A level වල ප්‍රශ්නයක්. මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඔයාලට ලියුව හැකියි. හැබැයි ඔයා තීරණය කරන්න ඕනේ ඔයා මේකෙන්ද ලියන්නේ කියලා. හරි? මේක A level ප්‍රශ්නයක්. ඇත්තටම ඔයාලා ඕනම් පෙරලා බලන්න මේකේ දෙන වචන වෙනස් වෙයි. මේකම තමයි A level වලට ආවේ. චූටි ප්‍රශ්නයක් පොඩි එකක්. මේ වගේ ප්‍රශ්නයක් දෙකක් අපි සාකච්ඡා කරමු අද. ඒ කියන්නේ අද පොඩක් ප්‍රශ්න වලට බර තියමු. ඊළඟට අපි ලබන සතියේ කරන්නේ loops. while loop එක, for loop එක, හරි ඊට පස්සේ repeat until loop එක. ඔහොම loops වගේක් තියෙනවා. පොතේ බලන්නකෝ. අච්චු පොත පෙරලලා 11 වසරේ පළවෙනි පාඩම පෙරලලා බලන්න. අන්න ඒවා තියෙනවා. ඒවා ළමයි වැදගත්. ඒ වලින් තමයි විභාගයට ගොඩක් එන්නේ. සහ අපි සූඩෝ කෝඩ් වල ෆ්ලෝ චාර්ට් වල කරන්නේ. ඒ කරන දේවල් එහෙම් පිටින්ම එනවා. එතකොට මේ වැදගත්ම පාඩම අපි HTML වගේ පාඩමක් ගත්තාම හරිම ලේසි. වෙබ් ඩිසයිනින් වගේ පාඩමක්. Access කියන්නේත් ඉතින් මහ ලොකු දෙයක් නෑ. Excel කියන්නේත් මහ ලොකු දෙයක් නෑ. සාමාන්‍යයෙන් මේ විෂය නිර්දේශයේ 10 11 විෂය නිර්දේශයේ තියෙන අමාරුම කොටස තමයි මේ. ඒතර මේක අපි බොහොම පිළිවෙලට කරගෙන ආවා. ලොජික් ගේට්ස් වගේ ළමයිට අමාරුයි කියලා කිව්වා. ඒකනේ මම මුලින් කරේ. නමුත් ලොජික් ගේට්ස් අපි ලස්සනට කරලා ලස්සනට පිළිවෙලට අවසන් කරන්නේ පිළිවෙලට. ඒ වගේ number systems ඕන අය බලන්න. සංඛ්‍යා පද්ධති කියන පාඩම කෙරෙන්න ඕන බලන්න කමෙන්ට් කරන්න. ඒක 10 වසරේ පාඩමක්. හරි අපිට අවශ්‍ය නම් ටග් ගාලා දවස් 2-3කින් ඒක ලබන සති වල දාලා මේකෙන් පස්සේ දාලා කරන්න පුළුවන්. 10 වසරේ පාඩමකුත් කරන්න එපේ. ගොඩක් අය ඕනේ කියලා කියනවා. මම කරලා දෙන්නම්, කවර් කරලා දෙන්නම්, බය වෙන්න එපා. දිගටම ක්ලාස් එකට එන්න. හරි. පැහැදිලිනේ? රයිට් ලියන්න පුතේ මෙහෙම ප්‍රශ්නයක්. මේක A level වලට ආපු ප්‍රශ්නයක් ඇත්තටම මම මේ දල වශයෙන් දෙන්නේ නැහැ. මට හරියටම ප්‍රශ්නේ නෝට් නැහැ. ඒ ප්‍රශ්නේ ආශ්‍රිතව මම ප්‍රශ්නයක් හදලා දෙනවා. ලියන්න මෙහෙම. විදුලි බිල්පත නිර්මාණය කිරීම සඳහා චූටි ප්‍රශ්නයක්. විදුලි බිල්පතක් නිර්මාණය කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කළ යුතුය. විදුලි බිල්පතක් නිර්මාණය කිරීම සඳහා විදුලි බිල්පත නිර්මාණය කිරීම සඳහා ගෙදරක බිල්පත විදුලි බිල්පත ඉලෙක්ට්‍රිසිටි බිල් එක නිවසක විදුලි බිල්පත ගණනය කිරීම සඳහා එහෙම නැත්නම් විදුලි බිල ගණනය කිරීම සඳහා වඩා හොඳ එහෙම විදුලි බිල ගණනය කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කළ යුතුය ඇතව. හැම එකක්ම අතින් ලියන්න ළමයි ටියුට් දීලා වැඩක් නැහැ. මෘදුකාංගයක් නිර්මාණය කළ යුතුය ඇත. හරි ලියන්න යටතේ මනු කියවනවා කියන්නේ මීටර් රීඩ් කරන එක. අර ගෙදරට එන්නේ බං. කොලයක් පොතක් ෆයිල් එකක් අතේ තියන් අන්න ඌ තමයි මනු කියවන්න. හරි මනු කියවන්න දැනට පවතින පාඨාංකය සහ දැන් මීටරේ තියෙන පාඨාංකය තියෙනවනේ. දැනට පවතින පාඨාංකය සහ දැන් මීටරේට ආවම මීටරේ මොකක් හරි පාඨාංකයක් තියෙනවනේ. දැන් මෙද්දි ඒකක කීයක් පාවිච්චි කරලා තියෙනවද කියලා. දැනට පවතින පාඨාංකය සහ අදාළ මාසයේ ආරම්භක පාඨාංකය
අදාළ මාසේ ආරම්භක පාඨාංකය මෘදුකාංගයට ඇතුළත් කරයි. මෘදුකාංගයට ඇතුළත් කරයි. මෘදුකාංගයට ඇතුළත් කරයි. අන්න පුතේ ආදාන කීයක් තියෙනවද එතන? ආදාන කීයක් තියෙනවද? දැන් මීටර එකේ තියෙන රීඩ් මේ මෙෂර්මන්ට් එකයි ඊට පස්සේ මාසේ මුල ඒ කියන්නේ ගිය මාසේ අන්තිම මීටර රීඩින් එක නේ ඔය කියන්නේ නේද? එකයි මේ මෘදුකාංගයට ආදානය කරනවා. ඒ කියන්නේ දැනට පවතින පාඨාංකය සහ අදාළ මාසේ ආරම්භක පාඨාංකය මෘදුකාංගයට ඇතුළත් කරයි. software එකට ඇතුළත් කරනවා. ටැබ් එකක් වගේ එකක් දීලා එවනවා කියන්නකො ඇතුළත් කරනවා. හරි. හරි. පැහැදිලි? දැන් අලුත් මේ ටෙක්නොලොජි එක මේ විභාගයට ආපු ප්‍රශ්නයක් ඈ ආදානය කරයි. හරි. එම ආදාන ඇසුරින් ප්‍රශ්නය ලියන්න ලියලා කෝඩ් කරද්දී ඔයාලට තේරෙයි. එම ආදාන ඇසුරින් විදුලි බිල ගණනය කළ යුතුය. එම ආදාන ඇසුරින් එම මාසයට අදාළ එම ආදාන ඇසුරින් එම මාසයට අදාළ එම ආදාන ඇසුරින් එම මාසයට අදාළ විදුලි බිල ගණනය කළ යුතුය. විදුලි බිල ගණනය කළ යුතුය. විදුලි බිල ගණනය කළ යුතුය. හරි ප්‍රශ්න ඉවර නැහැ ලස්සනට කියාගන්න. විදුලි බිල ගණනය කළ යුතුය. දැන් ළමයි විදුලි බිල හැදෙන විදිහක් තියෙනවනේ. ඒකත් ප්‍රශ්න දෙන්න එපේ. තර්කයක් තියෙනවනේ ලොජික් එකක් තියෙනවනේ. ඒකකයකට කීයක් ගන්නවද කියලා දෙන්න එපේ. මේවා ළමයි මාර විභාග ප්‍රශ්න ඈ. මේවා ලස්සනට වැඩ කරගන්න ඔයාලට අනිවාර්යෙන් විභාගෙට එන ප්‍රශ්නේ 100% ෂුවර් ලියන්න පුළුවන්. දැන් දැනට තියෙන මීටර රීඩින් එකයි පසුගිය මාසේ ආරම්භක මීටර රීඩින් එක ඇතුළත් කරා කියලා බිල හදන්න බෑ ළමයි. ඒ බිල හැදෙන්න ඔයා software එක ලියන්න ඔයාට දෙන්න එපා ඒකකයකට කීයක් ගන්නවද කියලා. නේද? මෙන්න මේකයි ලොජික් එක. පළමු ඒකක 45 සඳහා පළමු ඒකක 45 සඳහා ඔය සාමාන්‍යයෙන් ලයිට් බිල් හදන විදිය ඔය මුල් ඒකක වලට පුතේ අඩුවෙන්ද ගන්න වැඩියෙන්ද? ඔය ගෙදරක පාවිච්චි කරන ආරම්භක ඒකක වලට අඩුවෙන්ද ගන්න වැඩියෙන්ද? අඩුවෙන් ගන්න. අහලා බලන්නකෝ ඔය බිල් හදන කෙනාට. හරි. මුල් ඒකක 45 සඳහා රුපියල් 10 බැගින්ද රුපියල් 10 බැගින්ලු ගන්නේ. මුල් ඒකක 45 සඳහා රුපියල් 10 බැගින් ගන්නවා. රුපියල් 10 බැගින්ද 45ට වඩා වැඩි වන 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 සෑම ඒකකයකටම 45ට වඩා වැඩි වන සෑම ඒකකයකටම 45ට වඩා වැඩි වන සෑම ඒකකයකටම ළමයි ඔය යම්කිසි ඒකක ගානක් තියෙනවා. ඒ ඒකක ගානට වඩා වැඩි වුණාම මට මතක නෑ නිවසක ගාන. ඒ ඒකක ගානට වඩා වැඩි වුණාම ඒ වැඩි වන ඒකක වලට අර ගානට වඩා වැඩියෙන්ද ගන්න අඩුවෙන්ද? ඔයාලා අහලා බලන්නකෝ ඕන. වැඩියෙන් ගන්න. හරි? ඒකක 45ට වඩා වැඩි වන ඒකක සඳහා ඒකකයකට අපි දාමු ඩබල් වෙනවා කියලා හිතමුකෝ. ඒකකයකට රුපියල් 20 බැගින් අය කරනු ලබයි. රුපියල් 20 බැගින් අය කරනු ලබයි. හරි. ඕක තමයි ප්‍රශ්නේ. දැන් ඔයා ඔකට ගැලීම් සටහනක් අදින්න මේ ව්‍යාජකේතයක් ලියන්න ඕනේ. හරි. මේ සඳහා ව්‍යාජකේතයක් ලියා දක්වන්න. මේ සඳහා ව්‍යාජකේතයක් ලියා දක්වන්න. හරි පුතේ මේ මට කියන්න හොඳට කල්පනා කරන්න අල්ලන් ඉන්න නොතේරෙන තැන් තියෙයි අලුතෙන් ආපු අයට ගණන් ගන්න එපා. මුලින් ඉඳන් ආපු අය හොඳට අල්ලන් ඇවිල්ලා තියෙන්නේ. හරි? පැහැදිලිද? හරි. හොඳට වැඩේ කරන්න. හරි? මුලින් ඉඳන් ටික අල්ලන් එන්න ඕන. හරි? එකපාර අල්ලන්න හොඳ නෑ පුතේ. හොඳට මතක තියාගන්න. ටික තමයි අල්ලන්න ඕනේ. හරි? නැත්තම් ගුටි කන්න වෙනවා. හරි? බලන්න. දැන් මේකට ගැලපෙන්නේ මේ පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එකද? මොකද්ද ගැලපෙන්නේ? දැන් ඔයාලට හිතෙන්නේ මොකද්ද? ඒක ඔයා තේරුම් ගන්න ඕනේ. දෙවෙනි එකනේ? දෙවෙනි එක ඇති නේද? දෙවෙනි එක ඇති. ඇයි දැන්? ඇතිනේ? බලන්නකො ලියලා. ඇති. ඇති කියලා කියන්නේ ළමයි දැන් බලන්නකො මේ ප්‍රශ්නේ. අර පාවිච්චි කරපු ඒකක ගාන 45ට වඩා අඩු නම් 45ට වඩා අඩු නම්
45 හෝ 45ට අඩු වුණා. මුල් ඒකක 45ට මම 10 ගාන ගන්නවා කිව්වේ. එහෙනම් ඒකක 10ක් පාවිච්චි කරත් ඒකක 20ක් පාවිච්චි කරත් ඒකක 40ක් පාවිච්චි කරත් 45ක් වෙනකම්ම කී ගානද ගන්න? රුපියල් 10 ගාන ගන්න. රුපියල් 10 ගාන ගන්න. හැබැයි 45ට වඩා වැඩි වෙච්ච ගමන්ම ඒ වැඩි වෙන ඒකක වලට මුල් 45ට අනිවාර්යයෙන්ම 45 මේ 10 ගාන ගන්න. මුල් ඒකක 45ට අනිවාර්යයෙන්ම දැන් හිතන්නකෝ පුතේ මේ උදාහරණයක් ලෙස මේ බිල හැදෙන විදිය හිතන්න ඒ ගෙදර මිනිස්සු ඒකක 30යි පාවිච්චි කරලා තියෙන්නේ කියලා ලයිට් බිල කීයද? ඒ ගෙදර මිනිස්සු ඒකක 30යි පාවිච්චි කරලා තියෙන්නේ කියන්නේ මාසෙටම ලයිට් බිල කීයද? ඒකක 30යි කියන්නේ 45ට වඩා අඩුයි නේද? 45 වෙනකම්ම 10යිනේ ගන්නෙ. එහෙනම් මෙයාගේ ඒකක ලයිට් බිල වෙන්නේ රුපියල් කීයද? 300යි. 300යි. හිතන්න මේ ගෙදර මිනිස්සු ඒකක 55ක් පාවිච්චි කළා කියලා. කීයද ලයිට් බිල? ඒකක 55ක් පාවිච්චි කළා කියලා හිතන්න. පුතේ කොහොමද දැන් බිල හැදෙන්නේ? මුල් ඒකක 45ට රුපියල් 10 ගානේ. මුල් ඒකක 45ට රුපියල් 10 ගාන. මේ වලමයි මං හිතන්නේ මේ ඔයාලගේ විද්‍යාවේ සයන්ස් වල ලයිට් බිල් හදන්න තියෙනව නේද? නැද්ද? තියෙනව නේද? මට මතකයි ඒ දවස්වල තිබ්බා වගේ. තියෙනවා. හරි. ඒ වලත් තියෙනවා. හරි. එතකොට මුල් ඒකක 45ට රුපියල් 10 ගානේ. හරි? පැහැදිලි? ඊළඟට දැන් 45ටනේ. එතකොට 45ට වඩා මෙයා ඒකක කීයක් පාවිච්චි කළාද? 45ට වඩා මෙයා ඒකක කීයක් පාවිච්චි කළාද? 10ක් පාවිච්චි කළා නේ. 45යි තව 10ක් පාවිච්චි කළානේ. ඒ 10ට හැදෙන්න ඕනේ කීය ගානේද? 20 ගානේ. එතකොට පුතේ කීයද ආන්සර් එක වෙන්නේ? 45 ඒවා 10ක් 450යි. හරි? 20 ඒවා 10ක් 200යි. ඔක්කොම එනවා කීයද? 650ක්. අන්න එමය හැදෙන්න ඕනේ. හරි. දැන් මේ මොක කරන්නත් ඒ ගෙදර මිනිස්සු පාවිච්චි කරපු ඒකක ගාන හොයාගන්න ඕන නේද? ප්‍රශ්නයක් දුන්නාම හොඳ විශ්ලේෂණාත්මකව බලන්න. ඒ ලෙවල් ප්‍රශ්නවලදී මේව හොඳට හිතන්න ඕනේ. පාවිච්චි කරපු ඒකක ගාන හොයාගන්න ඕන නේද? ඔව්නේ. ඒතර පාවිච්චි කරපු ඒකක ගාන හොයාගන්න පුළුවන් කොහොමද? කොහොමද? පාවිච්චි කරපු ඒකක ගාන හොයාගන්න පුළුවන් කොහොමද? පුතේ දැන් මං කියවනේ ආදානය කරනවා කියලා දත්ත දෙකක්. මොකක්ද ආදානය කරනවා කිව්ව දත්ත දෙක? මොකක්ද ආදානය කරනවා කිව්ව දත්ත දෙක? දැන් තියෙන ඒකක ගානෙන් මේ මාසේ මුල තිබ්බ ඒකක ගාන අඩු කරන්න ඕනේ. උදාහරණයක් ලෙස නිකන් කල්පනා කරන්න. මාසේ මුල තිබ්බ ඒකක 200යි කියලා. හරි? ඒ කියන්නේ ගිය මාසේ බිල ලියලා යද්දි තිබ්බේ 200යි. එතකොට අලුත් මාසේ දැන් අර මනු කියවන්න ඇවිල්ලා මීටරේ බලද්දි ඒකක 250ක් තියෙනවා කියලා හිතන්න. දැන් මේ ගෙදර මිනිස්සු මේ මාසේ ඒකක කීයක් පාවිච්චි කළාද? 250ක් නෙමෙයි. ඒ මාසේ පාවිච්චි කරලා තියෙන්නේ 50යි. ඒක හොයන්නේ කොහොමද එහෙනම්? දැන් තියෙන මීටර රීඩින් එකෙන් පරණ මීටර රීඩින් එක මොනවා කරලාද? අඩු කරලා. හරි. ඒක ඔක්කොම තේරෙනවා නම් වැඩේ හරි. දැන් අපි වැඩේ කරමු. හරි? දැන් අපි වැඩේ කරමු. right. ඕනම කෙනෙක්ට මේක තේරෙනවා. දැන් ළමයි හොඳට හිතන්න ඕනේ. ටිකක් කල්පනා කරන්න ඕනේ. right? දැන් ඔයාලා ලියනවද මම ලියන්නද? variable කැමතිව ගන්න. හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න. මොකද කරන්නේ? මම ලියන්නද? හරි. දැන් variable ඕන නමකින් ගන්න පුළුවන් x y z. හැබැයි නිකන් පොඩ්ඩක් meaningful variables ගන්න. meaningful variables. meaningful variables කියන්නේ දැන් උඹලට දාලා තියෙන නම meaningfulද? උඹලට දාලා තියෙන නම meaningfulද? පිස්සුද? කොයි පිස්සුද? ඒ නමේ හැටියට උඹලා හැසිරෙනවා. හම්බෝ. ඔව් ඔව්. ඔය කෙල්ලන්ට දාලා තියෙන නම් නම් meaningful. චංචලා. ඒ කියන්නේ චංචලා කියන්නේ විදින් විද වෙනස් වෙන. නිසංසලා. උඹලාගේ ළමයි මනසවල් හැදෙන්නේ නැහැ. මොකද උඹලා අර ඒ දවස්වල ඉඳන්ම බැලුවේ අර මොනවද අර ජපන්ද චීනද කතා නේද?
ඈ මොනවද බැලුවේ ඒ දවස්වල අර තිබ්බේ ළමයි ඒක කතාවක නමක් තියෙන අර ස්වාධීන රූපායනිත කොහෙද ගියේ ඉස්සර ළමයි නමක් නාට්‍යයක් මොකද්ද අම්මෝ වෙනනේ මොකද්ද නම් තිබ්බේ මොකද්ද සුජාත දියණිය නේද තව එහෙම දියණියෝ ගොඩක් ආව නේද ඔව් අන්තිමට ඕවා බලලා උඹලා ළමයි අන්තිමට පජාත දියණිය ඔහොම ආවනේ නේ සුජාත දියණිය පජාත දියණිය ඔහොම ආවනේ ඕවා බලලා උඹලා පජාත වෙලා තියෙන්නේ දැන් හරි ඔය ඇත්ත කතාව ඕවා හරි අභීත දියණිය අම්මෝ මන් දන්නේ නැහැ හරි එහෙනම් බලන්න ඔන්න මුලින්ම begin හොඳට බලන්න begin හරි begin දැන් ළමයි අපි variable කීයක් ඕනද කියලා බලමු ඒක අපිට ඕන විදිහට හදාගමු මදි වුණොත් අපි පස්සේ ගමු හරි දැන් අපි ගමුනේ මේ දැන් මේ වෙද්දි මීටරේ තියෙන රීඩින් එක බිල් එක හදන්න බෑ බිල් එකට මම ගන්නම් ඕනනම් බිල් කියලා variable එකක් ගන්නවා ආරම්භයේදී බිඳුවයි ඒ කියන්නේ ෆයිනල් බිල් එක හදන්න හරි පාවිච්චි කරපු එකෙක් කියනවා කුජීත දිනියලු ඒ ආවත් දන්නේ මන් දන්නේ නැහැ හරි අපි ගමු ඊට පස්සේ පාවිච්චි කරපු ඒකක ගාන unit used ඉංග්‍රීසියෙන් ගන්නා බිඳුවයි නිකන් ඔය ගත්තේ unit used ඒ කියන්නේ මං කෙටියෙන් ගත්තේ unit used මං කෙටියෙන් ගන්නම්කෝ unit used w කියලා ගන්නම් ආරම්භයේදී බිඳුවයි හරි මේ variable ගත්තේ නැතත් නම් අවුලක් නැහැ මේ bill කියන්නේ ළමයි මට අන්තිමට bill final bill එක මේ මාසේ මෙයා කොච්චරක් pay කරන්න ඕනේද කියලා bill හදලා දාගන්නේ මේක ඇතුළට ආරම්භයේදී බිඳුවයි uu කියලා ගත්තේ unit used ඒ කියන්නේ මෙයා කොච්චර ඒකක ගාණක් මාසේ පාවිච්චි කරාද කියලා හරි ඊළඟට තව එකක් ගමු මොකද්ද තව ගන්න ඕනේ දැන් මේ user enter කරන දත්තක් තියාගන්න බෑ user දත්ත වර්ග දෙකක් ආදානය කරනවානේ මොනවද පුතේ ආදානය කරන වර්ග දෙක ඈ මොකද්ද ආදානය කරන වර්ග දෙක ඔයා මොන නමක් ගන්න ඒකට x කියලා ගත්තත් කමක් නැහැ y කියලා ගත්තත් කමක් නැහැ හරි අපි නිකන් ඒකට meaningful නමක් meaningful variable එකක් අඳුර ගන්න පුළුවන් variable එකක් ගමු ඔව් past unit එක්කෙනෙක් කියනවා past unit කියලා past unit කියන්නේ පරණ එක last reading ඔව් අන්න එහෙම දාන්න old unit ඒ වගේ නම් හොඳයි හරි අපි ගමු මෙහෙම previous reading එක ආරම්භයේදී බිඳුවයි last reading එක ආරම්භයේදී බිඳුවයි එහෙම ගමුකෝ previous නෙමෙයි present reading previous කියන්නේ පරණනේ present reading කියන්නේ මොකද්ද present reading කියන්නේ present කියන්නේ මේ දැන් වර්තමාන මනෝ present reading last reading කියන්නේ අර මුල එක අවුලක් නැහැනේ අවම ගමු තව මදි වුණොත් අපි දාගමු හරි පුතේ දැන් මේ user මේ bill කියවන්න මනු කියවන්න input කරන්නේ මොකද්ද input කරන්නේ කාටයි යගයක්ද input කරන්නේ කාටයි යගයක්ද බිලද input කරන්නේ නැහැ පාවිච්චි කරපු එකක් ගන්නද නැහැ මොකද්ද present reading එකටයි මේ දැන් තියෙන අගයයි යා කියවලා ටක් ගාලා software එකට දානවා පරණ මාසේ බිල එයා ගාව තියෙනවනේ පරණ මාසේ reading එක last reading එක එකක් enter කරනවා එහෙනම් මෙයා ආදානය කරන්නේ present reading එකට සහ last reading එකට අගයක් හරි දැන් present reading එකයි last reading එකයි හොඳට කල්පනා කරන්න present reading එකයි last reading එකයි ආරම්භක අගයේ බිඳුවයි සාමාන්‍යයෙන් දාන්නේ initial value එක බිඳුවයි ඒවා අපිට පස්සේ දාද්දි user දාන එක බිඳුව අයින් කරලා දා ගන්නවා එහෙමනේ අපි සාමාන්‍යයෙන් programming කරන්නේ මම ඔයාලට code කරලාත් පෙන්නුවේ Python වලින් හරි ඊළඟට දැන් මේ present reading එකයි last reading එකයි enter කරන නිසා අපිට හොයාගන්න පුළුවන් එකක් තියෙනවා මොකද්ද මොකද්ද unit used පාවිච්චි කරපු bill එක හොයන්න බෑ දැම්මම පාවිච්චි කරපු ඒකක ගාන හොයාගන්න පුළුවන් unit used කොහොමද පාවිච්චි කරපු ඒකක ගාන හොයාගන්නේ present reading එකෙන් අඩු කරනවා මොකද්ද present reading එකෙන් අඩු කරනවා මොකද්ද last reading එක හරි ඔන්න ඕකෙන් අපිට හොයාගන්න පුළුවන් පාවිච්චි කරපු ඒකක ගාන හරි
දැන් අපේ තර්කය මොකද්ද? දැන් පාවිච්චි කරපු ඒකක ගාන මත පදනම් වෙලානේ software එක ලියන්නේ. පුතේ දැන් මම බලනවා if එකක් දාලා මේ පාවිච්චි කරපු ඒකක ගාන, ඒ කියන්නේ UU unit used පාවිච්චි කරපු ඒකක ගාන කුඩායි හෝ සමානද කියලා කීයටද? පළවෙනි ඒකක 45ට මුල් ඒකක 45ට රුපියල් 10 ගානනේ ගන්නවා කිව්වේ. කුඩායි හෝ සමානද? ඒ සමාන ගත්ත. ඒ සමාන දැම්මේ 45 වෙනකම්ම ගන්න කීය ගානද? 45ක් පාවිච්චි කරත් ගන්න කීයද? 45ක් පාවිච්චි කරත් ගන්න කීයද? 10යි. 45ට වැඩි වෙන ඒවාට තමයි 20 ගානේ ගන්න. ඒකයි මම මේ කුඩායි හෝ සමාන ලකුණ දැම්මේ. කුඩායි හෝ සමානයි 45 නම් then හරි. 45ට අඩු නම් බිල් එක හදන්නේ කොහොමද? 45ට අඩුයි නම් අපිට පුළුවන් නේද මෙතන බිල් එක හදාගන්න? ඩිස්ප්ලේ කරමු පස්සේ. බිල් එක හදාගන්න බැයිද? එකෙක් අහනවා UU ඉන්පුට් කරන්නේ නැද්ද කියලා. UU ඉන්පුට් කරන්නේ නැහැ. UU හොයා ගන්නවා. අර ඉන්පුට් කරන දෙක පාවිච්චි කරලා. දැන් මීටර රීඩින් එකයි පරණ මීටර රීඩින් එකයි දුන්නට පස්සේ ඒකත් ඉන්පුට් කරන්න ඕනේ නැහැ නේ. ඒක හොයාගත්ත හැකිනේ වැඩසටහනෙන්. හරි. දැන් ළමයි යුනිට් යූස් පාවිච්චි කරපු ඒකක ගාන 45ට වඩා වැඩි නම් අපිට බිල් එක හදාගන්න බැයිද? පුළුවන්. කොහොමද බිල් එක හදාගන්නේ? බිල් එක සමානයි පාවිච්චි කරපු ඒකක ගාන වැඩි කරනවා කෙලින්ම කීයද? 10යි. පාවිච්චි කරපු ඒකක ගාන රුපියල් 10යි වැඩි කරා නම් බිල් එක හදාගත්ත හැකි. ඇයි? 45ට වැඩි නම් 10යි ගන්න. හරි? පැහැදිලි? චුට්ටක් හිතන්න දින ඒලල් ප්‍රශ්නයක්. මේක හිතන්න කල්පනා කරන්න. මෙහෙම බැරි ගාතේ තමයි යන්න ඕන. ඔයාට පුළුවන් මේවා මං කරලා වැඩක් තියනවද ළමයි? ඔයාට පුළුවන් මේවා වට ලේසි මේවා එහෙම කරලා වැඩක් නැහැ. ඔයා බලන්නකො මම මේක කතා කරලා ඔයාගේ පාස් පේපර්ස් ටික කතා කරලා පාස් පේපර්ස් වල ළමයි හිතලා ලියන්න නැහැනේ. ඔයාලගේ පාස් පේපර්ස් වල මේක දෙනවා ගොඩක් දුරට. දුන්නාම මේකෙන් උත්තරයක් ගන්න තියෙන. ඉතින් ලේසි. දැන් අපි මේ කරන්නේ හිතලා ලියන එකනේ. හරි. හැබැයි බැරි වෙලාවක්වත් පාවිච්චි කරපු ඒකක ගාන 45ට අඩු නැත්නම් else ඒ කියන්නේ 45ට වඩා අඩු නෑ කියන්නේ ෂුවර් එකෙන් කීයට වඩා වැඩි කියන එකද? 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 45ට වඩා වැඩි කියන එකයි. 45ට වඩා වැඩි කියන එකයි. එහෙනම් අපි බිල් එක හදන්නේ කොහොමද? පුතේ බිල් එක හදන්නේ මේ බලන්නකො. ඔයා පාවිච්චි කරපු ඒකක ගාන 55 නම් මේ බිල් එක හැදෙන්නේ කොහොමද? මුල් ඒකක 45 වැඩි කරන්න ඕනේ 10න්. ඒකට එකතු වෙන්න ඕනේ වැඩි වෙච්ච ඒකක ගාන කීයද? 55 20ෙන් වැඩි කරන්නේ නැහැ. මුල් ඒකක 45ට 10 ගානේ ගන්නේ. එතකොට මුල් ඒකක 45ට 10 ගානේ ගත්තා නම් තව ඒකක 10ක් ඉතුරුයි. ඒ 10 තමයි වැඩි කරන්නේ 20ෙන්. මේක තමයි උත්තරේට එන්නේ. සරල ගණිතය. හරි? කල්පනා නම් කරන්න ඕනේ. මන්ද බුද්ධික ළමයි පිරිසක් නෙමෙයිනේ IT වලින් හදන්නේ. හරි? බුද්ධියක් තියෙන ළමයි පිරිසක්නේ. ඒකනේ මේ විෂයට ගොඩක් අය අකමැති. ඇයි තේරුම් ගන්න බෑ සමහරුන්ට. එහෙම එකක් නෑ ළමයි. මේක ඔයා තෝරගෙන තියනවා නම් මේක තමයි ලේසිම විෂය වෙන්නේ. මේක තමයි ඔයාට හරිම පහසුම විෂය වෙන්නේ. ඔයා අන්තිමට ඒක ගන්නෙත් මේකට කියලා මතක තියාගන්නකෝ. හරි. මෙතනම බිල් එක ඩිස්ප්ලේ කරන්න පුළුවන් ඕන නම් ඩිස්ප්ලේ බිල් කියලා අපිට පස්සේ ඩිස්ප්ලේ කරන්නත් පුළුවන්. හරි. දැන් කොහොමද මේකේ බිල හදාගන්නේ? බිල හදාගන්නේ ළමයි. දැන් මේක අපි දන්නවා මෙතෙන්ට ආවා කියන්නේ අපි දන්නවා මේක අනිවාර්යෙන් කීයට වඩා වැඩිද? මෙතෙන්ට ආවා කියන්නේ අපි දන්නවා මේක කීයට වඩා වැඩිද? මෙතෙන්ට ආවා කියන්නේ අපි දන්නවා මේක කීයට වඩා වැඩිද? 45ට වඩා වැඩි. එහෙනම් අනිවාර්යෙන්ම 45 මං වැඩි කරනවා කීයෙන්ද 10. මුල්ලේ 45ට වඩා වැඩි නම් අනිවාර්යෙන්ම 45ට 10 ගානේ ගන්න එපේ. 45ට 10 ගානේ අරගෙන ඒකට එකතු කරනවා වැඩි වෙච්ච එකක ගාන කොහොමද හොයාගන්නේ? ඔන්න බලන්න මොලේ කල්පනා කරන්න. වැඩි වෙච්ච එකක ගාන කොහොමද හොයාගන්නේ? වැඩි වෙච්ච එකක ගාන හොඳ දක්ෂ මීටර ටිකකට තමයි මේ ගණන් යන්නේ. හරි ඒ කියලා අනිත් අයට බැරි වෙන්නේ නැහැ.
විභාගේ ප්‍රශ්නේ පුළුවන් වෙයි. මම මේ ඔයාලගේ දේ ඔළුවත් හදන්න එපා ළමයි. 45ට ගත්තද වැඩි වෙච්ච එකක ගාන හදාගන්න බෑ. වැඩි වෙච්ච එකක ගාන හදන්නේ අපි දන්නවා පාවිච්චි කරපු ඒකක ගාන. පාවිච්චි කරපු ඒකක ගානෙන් අඩු කරනවා. මං මුලින් ගත්තනේ ඒකක 45කට දැන් 10 ගාන ගත්තනේ. මේකෙන් අඩු කරනවා 45. මෙන්න මේකෙන් එන්නේ මොනවද? මෙන්න මේකෙන් එන්නේ මොනවද? මුල් ඒකක 45ට 10 ගාන ගන්නවා. ඊට පස්සේ මං පාවිච්චි කරපු එකක් ගානෙන් 45ක් අඩු කරලා හොයා ගන්නවා 45ට වඩා වැඩි වෙච්ච එකක ගාන. මේ 45ට වඩා වැඩි වෙච්ච එකක ගාන වැඩි කරනවා කියනද පුතේ 20. හරි ටිකක් අමාරුයි කියලා දන්න නිසා දුන්නා. ඒ කියලා අවුලක් ගන්න එපා. පැහැදිලිද? හරි. දැන් මෙතනින් දානවා end if. ළමයි මේ බලන්න පාවිච්චි කරපු එකක් ගාන 45ට වඩා අඩු නම් කෙලින්ම පාවිච්චි කරපු එක ගාන 10න් වැඩි කරලා බිල හදාගත්තා. 45ට අඩු නම් මෙතෙන්ට ඇවිල්ලා මොකද කරන්නේ? මුල් ඒකක 45ට 10 ගානේ හදාගෙන ඉතිරි ඒකක ගාන 45ට වඩා වැඩි එකක ගාන හොයා ගන්නවා. පාවිච්චි කරපු එක ගානේ 45 වැඩි කරලා ඒක වැඩි කරනවා 20. හරි? පැහැදිලි ටිකක් සංකීර්ණයි. හරිනේ? හරි. දැන් බිල හදාගත්තා. මේ දෙකෙන් එකද වෙන්නේ දෙකම වෙනවද? මේ දෙකෙන් එකද වෙන්නේ දෙකම වෙනවද? එකයි වෙන්නේ. 45ට අඩු නම් මේක වෙන්නේ ඒක වෙලා එළියට එනවා. 45ට අඩු නම් 45ට අඩු නම් මේක වෙනවා. එහෙම නැත්තම් මේක වෙන්නේ. දැන් ඔන්න මේක කළොත් එළියට එනවා. මේක නැත්තම් මේක කරලා එළියට එනවා. කොහොම හරි කමන්නේ අපිට අවශ්‍ය කරන බිල හදාගෙන එළියට එනවා. ආවට පස්සේ මම මොකද කරන්නේ? එළියේදී ඩිස්ප්ලේ කරනවා. මේක ටිකක් අමාරුයි ළමයි. ඩිස්ප්ලේ කරනවා කියන්නේ මොකද්ද? බිල් එක. මෙතනින් එන්න. හරි. දැන් ළමයි මට මෙන්න මෙච්චරයි දැනගන්න ඕන. මේක තමයි මේක A level ප්‍රශ්නයක්. මහ ලොකු අමාරුකුත් නෑ. O level මට්ටමේ හිටියට ඔන්න A level ප්‍රශ්නකුත් උඹලා කළා කියලා හිතාගනින්නකෝ. මට මේක දැනගන්න ඕන මෙන්න මෙච්චරයි. මෙතන ඇත්තටම බොරු කියන්න එපා. හරි? මේකේ end if දැම්මනේ. හරි. බොරු කියන්න එපා. අවංකවම මේක තේරිච්ච අතුස්සපලා. මේ මහ ලොකු දෙයක් නෑ ඉතින්. අවංකවම තේරුම් නැත්තම් කමක් නෑ. බොරුවට අතුස්සන්න එපා. 200ක් විතර ඉන්නවා. ඇතිනේ ළමයි. ඇතිනේ. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්නේ. පැහැදිලිද? ඔයාලගේ ඔළුව බ්‍රේන් එක හැදෙන්න. ඔළුව හැදෙන්නයි මේව දෙන්නේ. අපි හැමෝම එකා වගේ වැඩ කරන්නකො මම ඔයාලා විභාග වෙද්දි ගොඩ දාලා දෙන්න. හරි. හරි. මේක ලියා ගන්න හොඳට කල්පනා කරන්න. වීඩියෝ එක ඕනනම් ආයෙ බලන්න පුළුවන් ඔයාලට අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුණාම එහෙම බලලා ඒ වැඩ ටික කරගන්න. මේක චුට්ටක් ලියන්න. දැන් ඔන්න අමාරු ප්‍රශ්නයක්. දැන් ඒකයි තියරි කරද්දි තේරෙනවා. ප්‍රශ්න කරද්දි තේරෙන්නේ නැති වෙනවා සමහර ලාවට. ඒකට හේතුව ප්‍රශ්න කියන්නේ තියරි නෙමෙයි. තියරි පාවිච්චි කරලා කරන වගේ බ්‍රේන් එක ඔළුවක් තියෙන්න ඕනේ. ඔළුවක් තියෙන්න ඕනේ ඒකට. තව එකක් දෙන්නද? තව එකක් දෙන්නද? අලුත් තියරිකට යන්නද? ප්‍රශ්න ටිකක් කරන්න ඕනේ ඉතින්. ඒ ප්‍රශ්න ටික එන්නේ ළමයි ප්‍රශ්නයන්නේ විභාගෙට එන්නේ. يعني තියරි එක ලියන්න දෙන්නේ නැහනේ. නේද? ඒකනේ සත්‍ය කතාව. හරි. අපි ප්‍රශ්න තව කරමු. අපි අලුත් තියරි එකකට යමු. ප්‍රශ්න කරමු නැත්නම් ඔළුව විකාර වෙනවා. අද තේරෙන්න දෙයක්වත් කරන්න එපේ. ප්‍රශ්න තව කරමු. ප්‍රශ්න තව අපි දැන් ලබන සතිය මේ සතියයි ලබන සතිය වගේ වෙද්දි මේකේ සිද්ධාන්ත ටික බොහෝ විට ඉවර කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි ඊටු ටික කරමු. හරි. එහෙනම් දැන් ඔන්න අලුත් තියරි එකකට අපි යනවා. චූරි තියරි එකට. දැන් අපි කතා කරේ පුතේ සීක්වන්ස්. මෙන්න මේ වගේ ඒවා වැටෙන්නේ මොනවටද? මෙන්න මේ වගේ ඒවා වැටෙන්නේ මොනවටද? මට කියන්න මේකේ හැම උපදේශක්ම ක්‍රියාත්මක වෙනවද? මේ ප්‍රෝග්‍රෑම් එකේ හැම උපදේශක්ම ක්‍රියාත්මක වෙනවද? නැහැ. මේක වුණොත් මේක වෙන්නේ නැහැ. මේක වුණොත් මේක වෙන්නේ නැහැ. නේද? හරි. ඔන්න දැන් අපි අලුත් තියරි එකක් කරන්න යන්නේ. මෙන්න මේ වගේ ඒවට තියරි කරද්දී ඔයාලට ලස්සනට තේරෙනවා බය වෙන්න එපා. හරි? ප්‍රශ්න කරද්දම උඹලට තේරෙන්නේ නැහැ. උඹලට හිතන්න බෑනේ. හරි? මෙන්න මේ වගේ එකකට මේවට අපි කියන්නේ සිලෙක්ෂන්ස් කියලා. මතකයි නේද? යම් කිසි කොන්දේසියක් සත්‍යද කියලා බලනවා. සත්‍ය නම් එකක් කරනවා.
සත්‍ය නැත්තම් වෙන එකක් කරනවා. මෙන්න මේ වගේ වැඩසටහන් වලට අපි කිව්වා සිලෙක්ෂන්ස් කියලා. අපි ඒක කතා කරානේ. අපි මුලින්ම කළේ මොනවද පුතේ? සීක්වෙන්ස් කියන වගයක්. සීක්වෙන්ස් කියලා වගයක්. ඒ කියන්නේ තියෙන ඔක්කොම ටික පේලියෙන් පේලිය සියල්ල ක්‍රියාත්මක කරනවා නම් අපි ඒවට කිව්වේ මොනවද? සීක්වෙන්ස් කියලා. සීක්වෙන්ස් කියලා. හරි? සීක්වෙන්ස් කියලා. ඊට පස්සේ පුතේ වෙබ්සයිට් එක මොකක්ද කියලා අහනවා. වෙබ්සයිට් එක පුතේ usaspela.lk usaspela.lk hari wage you can log in with your phone number, then you can get the OTP code, then after you can enter the OTP and log into the website, right? hari ne usaspela.lk hari මේකෙන් තමයි යන්නේ. හරි බලන්න පුතේ මෙන්න මේ වගේ වට අපි කිව්වේ සිලෙක්ෂන්ස් කියලා. හරි ඔන්න දැන් එක එක ඒවා අහනවා. මේ එන්ඩ් එක අවසානයේ තිතක් ඕනේ නැද්ද කියලා අහනවා. පුතේ එන්ඩ් එක අවසානයේ තිතක් කියන්නේ මොනවලද? එදත් කිව්වා මම. ඔය පැස්කල් ඉගෙන ගත්තාම ඌ හිතන්නේ ඔක්කොම පැස්කල් කියලා. එන්ඩ් එක අවසානයේ තිතක් තියන්නේ පැස්කල් වල. මේ පැස්කල් නෙමෙයිනේ. මේ සූඩෝ කෝඩ්ස් නේ. සූඩෝ කෝඩ් වල තිත් තියන්න ඕනේ නැහැ. හරිද? පැහැදිලි? හරි. ළමයි වැඩසටහනක තියෙන ඔක්කොම උපදෙස් පිළිවෙලට එකින් එක ක්‍රියාත්මක කරනවා නම් අපි ඒවට කිව්වේ මොනවද? සිලෙක්ට් මේ සීක්වෙන්ස් අනුක්‍රම කියලා. මෙන්න මේ වගේ යම්කිසි කොන්දේසියක් පරීක්ෂා කරලා එකක් නැත්තම් තව එකක් ක්‍රියාත්මක කරනවා නම් මේ වගේ වට කිව්වේ අපි සිලෙක්ෂන් කියලා. පුතේ දැන් අපි කතා කරන්න යන්නේ පුනර්කරන සම්බන්ධව. පුනර්කරන repetitions iterations කියලා කියනවා. නැවත නැවත සිදුවීම. අපි මේවා ගැලීම් සටහන් වල ලස්සනට පිළිවෙලට හිමීට සාකච්ඡා කළා. ගැලීම් සටහන් වල. ඒ නිසා දැන් මෙතන මහා ලොකු දෙයක් වට අවශ්‍ය වෙන්නේ නැහැ. මේවට අපි loops කියලාත් කියනවා. loops. හරි? ඔයාලා Pascal ගත්තත්, ඔයාලා PHP ගත්තත්, ඔයාලා Python කියන language එක ගත්තත්, ඔයාලා Arduino ඉගෙන ගන්න ගියත් ඒවල කෝඩින් කරද්දි මෙන්න මේ ලූප්ස් කියන සංකල්පය ඕන වෙනවා. හරි? දැන් එහෙනම් පුතේ මාතෘකාව ලියා ගන්න හරිම ලේසි. මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න. පුනර්කරන කියලා. පුනර්කරන. ලූප්ස් පුනර්කරන. 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 අපි මේවට කියනවා iterations කියලා. එහෙම නැත්නම් loops. එහෙම නැත්නම් repetitions. ඔය ඕන නමක් දෙන්න පුළුවන්. ළමයි මේ අහන්නකෝ. මේ අහන්න හොඳට අහගන්න මම චූටි ආරම්භයක් දෙන්නම් අද අපිට ලබන සතිය හොඳට loops කතා කරලා ඉවර කරන්න පුළුවන්. හරි? දැන් A level වල නම් ගොඩක් loops වර්ග තියෙනවා. O level වල මං හිතන්නේ මම පොත නම් බැලුවේ නෑ. මම පොත් බලන්න නැතුවනේ උගන්වන්නේ. අච්චු පොත මං බැලුවේ නෑ. මං චුට්ටක් බලන්නම් හෙට මොනවද උඹලට තියෙන්නේ කියලා. මං හිතන්නේ ඒකේ ඇත්තේ while කියන loop එකයි repeat until කියන loop එකයි බොහෝ විට ඇත්තේ. for loop එක තියනවද නැද්ද දන්නේ නෑ. ඇති තිබ්බොත් ඒකත් උගන්වන්න. හරි? පැහැදිලි? for do කියන loop තියෙන්නේ පුතේ මේ මොනවද මේ Pascal වල. හරි? ඔයා මේ pseudo code එක Pascal පටල ගන්න එපා. ඒ Pascal කියන්නේ වෙනම සංකල්පයක්. හරි? Pascal වල ඒක වෙනයි. Pascal උයි flowchart උයි පටල ගන්න එපා. පැහැදිලිනේ? හරි. එහෙනම් පුනර්කරන එහෙම නැත්නම් loops. මම මේ කතා කරන්නේ දැන් flowcharts වල loops නෙමෙයි. pseudo code වල loops. හරි. පැහැදිලි? හොඳට මතක තියාගන්න. හරි. දැන් loop එකක් ඇයි පාවිච්චි කරන්නේ පුතේ? මම ඒවා කියලා දීලා තියෙනවා. loop එකක් ඇයි පාවිච්චි කරන්නේ? එකම උපදේශ මාලාවක් නැවත නැවත කිහිප වතාවක් එකම උපදේශ මාලාවක් පුතේ නැවත නැවත කිහිප වතාවක් කරගන්න තමයි අපි loops පාවිච්චි කරන්නේ. දැන් ICT කියන වචනේ 10 පාරක් print කරන්න ඕන නම් අපි print ICT print ICT print ICT print ICT print ICT කිය 10 පාරක් ලියන්න ඕනේ නැහැ මේ loops කියන සංකල්පය දන්නවා නම්. වැඩසටහනක් ඇතුලේ යම්කිසි උපදේශ ටිකක්
නැවත නැවත කිහිප වතාවක් කරගන්න ඕනේ නම් 10 වතාවක් වෙන්න පුළුවන් 20 වතාවක් වෙන්න පුළුවන් 30 වතාවක් වෙන්න පුළුවන් අපිට නැවත කරගන්න ඕනේ නම් අපි මේ ලූප් කියන සංකල්පය හරහා තමයි ප්‍රෝග්‍රෑම්ස් කරන්නේ. අන්න ඒක මුලින්ම දැනගන්න. එතකොට සාමාන්‍ය ක්‍රම ලේඛනයක් ලියනවට වඩා ක්‍රම ලේඛකයාට ලියන එකාට software engineerට කෝඩ් කරන එක්කෙනාට ලියන්න වන කේත ප්‍රමාණය ලයින් ප්‍රමාණය මේ ලූප්ස් පාවිච්චි කරාම අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා පුතේ. අඩු වෙනවා. ඇයි? එයාට ලයින් එකෙන් දෙකෙන් ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන් වෙනවා. නැත්තම් හිතන්න එකම දේ 100 පාරක් කරන්න තියෙනවා නම් ඒක 100 පාරක් ලියන්න එපා. මේ ලූප් එක පාවිච්චි කරාම හරි ලූප්ස් පාවිච්චි කරාම අපිට ඒක ලයින් එකකින් දෙකකින් ලියලා වැඩේ කරන්න පුළුවන්. එතකොට ප්‍රෝග්‍රෑම් එක ස්පීඩ් වෙනවද ස්ලෝ වෙනවද? තවදුරටත් ප්‍රෝග්‍රෑම් එක අර ලයින් 100ක් රන් කරන්න ගොඩක් බර දැනෙන්නේ නැහැ ළමයි. ප්‍රෝග්‍රෑම් එක ස්පීඩ් වෙනවා. හරි? එතකොට මේ ලූප්ස් කියන්නේ එකම උපදේශ ටිකක් නැවත ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. හරි? ඒක ඉස්සරහා මොවා දැනගන්න ඕනේ. එහෙනම් චූටි සටහනක් දාගන්න මෙහෙම. අපි while loop එක සාකච්ඡා කරමු අද. හරි? අද while loop එක සාකච්ඡා කරමු. loops ගොඩක් තියෙනවා. loops වර්ග ඔය කතා කරද්දී flow chart වල pseudo code වල අපි while loop එක අද ආරම්භයක් දෙමු. ලියන්න පුතේ. එකම උපදේශ මාලාවක් නැවත එකම උපදේශ මාලාවක් නැවත කිහිප වතාවක් ක්‍රියාත්මක කර ගැනීම සඳහා මෙම පුනර්කරණ සංකල්පය භාවිතා කරයි. මෙම පුනර්කරණ සංකල්පය භාවිතා කරයි. එමගින් එකන මේ පුනර්කරණ කියන ඒවා පාවිච්චි කරාම එමගින් ක්‍රමලේඛකයෙකුට ලිවීමට සිදුවන කේත ප්‍රමාණය අවම කරගත හැක කේත ප්‍රමාණය අවම කරගත හැක. හරි. මේක හරි ලේසි හරියට ඔලුවට දාගත්තොත්. ළමයි දැන් ඔයාලට ඔය සූඩෝ කෝඩ්ස් වල A level වල O level වල කතා කරද්දී සාමාන්‍යයෙන් ලූප්ස් වර්ග කිහිපයක් තියෙනවා. මම එකෙන් ප්‍රධාන ලූප්ස් ටිකක් කියන්න. එකක් ළමයි while කියලා ලූප් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එක එකම දේ නැවත ක්‍රියාත්මක කරගන්න ඕන වුණාම ඒක ලියන්න ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි while කියන ලූප් එක. හරි? දෙවෙනි එක තමයි ළමයි for කියලා ලූප් එකක් තියෙනවා. කොහොම ලූප් වර්ග ගොඩක් තියෙනවා. තව තියෙනවා ළමයි. හරි? repeat until කියලා ලූප් එකක් තියෙනවා. repeat until. ඔහොම ළමයි loops ලියන්න විදි ගොඩක් තියෙනවා. ඒක language එක වෙනස් වෙනවා. හරි? while loop එක කියයි, for loop එක කියයි, repeat until කියලා loops කියයි. ඔහොම තියෙනවා. දැන් අපි බලමු අද මෙන්න මේකෙන් කොහොමද මේ වැඩේ ලියන්නේ කියලා. එකම දෙයක් නැවත කරගන්න අපි කොහොමද බලමු මේ while loop එකෙන් මේ දේ කරන්න කියලා. ඔයාලගේ කොහොමත් මේක O level වල තියෙනවා while loop එක. for loop එක තියෙනවා ළමයි Pascal වල. හරි?
repeat until loop එකත් ඔයාලට තියෙනවා මං හිතන්නේ. ඒතර මේ ටික මම මේ තියෙන ටික බලලා ඔක්කොම කියලා දෙන්නම්. හරි ඔයාලට තියෙන විෂය නිර්දේශයේ තියෙන ටික බොරුවට කරලා වැඩක් නැහැ ළමයි. A level නම් ඔක්කොම කරනවා. A level නම් ඔක්කොම කරනවා. හරි. එතකොට මේ එක එක වැඩසටහන් වල එක එක ක්‍රමලේඛන වල එහෙම නැත්නම් අපේ කතා කරන සූඩෝ කෝඩ්ස් තුල මෙන්න මේ ලූප් වර්ග තුන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා සාමාන්‍යයෙන්. හරි? එහෙනම් ලියන්න ළමයි මෙහෙම ප්‍රධාන වශයෙන් පහත සඳහන් ලූප්ස් වර්ග සලකා බලමු. ප්‍රධාන වශයෙන් පහත සඳහන් ලූප්ස් වර්ග සලකා බලමු. ප්‍රධාන වශයෙන් පහත සඳහන් ලූප්ස් වර්ග සලකා බලමු. හරි. දැන් මේ තුන ලියා ගන්නකො දන්නේ නැනේ තාම කියලා දෙන්න යන්නේ. කියලා දුන්නට පස්සේනේ තේරෙන්නේ. හරි. මේක ලියා ගන්න 1 2 3 කියලා. while loop එක, for loop එක, repeat until loop එක කොහොම තියෙනවා. හරි. අපි දැන් ලස්සනට වැඩේ කරමු. කලින් වීඩියෝ බලන්න වෙබ්සයිට් එකේ රෙජිස්ටර් විය යුතුයි. රෙජිස්ටර් වෙලා බලන විදිහ සහ රෙජිස්ටර් වෙන ආකාරය සහ ඒකෙදී අනුගමනය කර යුතු ක්‍රියාමාර්ගය මගේ මේ ෆෝන් නම්බරයට WhatsApp message එකක් දාලා ගන්න. right. බලන්න පුතේ. දැන් එහෙනම් අපි මෙන්න මේ අනුමාත්‍රිකාව ලියන්න මේක තමයි කතා කරන්න යන්නේ. while loop එක. හරි. while loop එක හොඳට බලා ගන්න. හරි. මේ බලන්න පුතේ. හරි. මේ while loop එක ලියද්දී ලියන්න ඕන විදිහක් තියෙනවා. ඒ කියන්නේ pseudo code වල flow chart වල නෙමෙයි flow chart වල අපි while කියලා එකක් දාන්නේ නැහනේ. pseudo code වල මේක ලියන්න ඕන විදිහක් තියෙනවා. හැබැයි pseudo code වල ලියන විදිහටද පුතේ Pascal වල ලියන්නේ? pseudo code වල ලියන විදිහටද? නෑ. ඒ වගේ නමුත් ඒක Pascal කියන්නේ language එකක්. ඒ language එකේ තියෙන rules පාවිච්චි කරලාම ලියන්න ඕනේ. එතකොට Pascal වල ලියන විදිහට නෙමෙයි Python වල ලියන්නේ. Python වල ලියන විදිහට නෙමෙයි PHP වල ලියන්නේ. PHP වල ලියන විදිහට නෙමෙයි Java වල ලියන්නේ. ඒ language එක වෙනස් වෙන්න ඒක ලියන විදිහ වෙනස්. නමුත් හොඳට අහගන්න pseudo code වල අපි ඒක නිකන් අර ලියන එක system එකක්. ඒක අපි කම්පියුටර් රන් කරන එකක් නෙමෙයිනේ කාටවත් තේරෙන්න ලියන්න සම්මතයක් අපි හදාගෙන තියෙනවා. ඒක ලියන විදිහක් තියෙනවා. මෙන්න මෙච්චරයි පුතේ වෙන්නේ. ඔයාට මේකේ ස්ට්‍රක්චර් එක, මේකේ සින්ටැක්ස් එක කියන්නේ කාරක රීතිය. පුතේ කාරක රීතිය කියන්නේ නීතිය. ඒ කියන්නේ මේක ලියන්න ඕන විදිහ. ව්‍යාකරණය. ව්‍යාකරණයක් කියන්නේ අපිට කඩන්න බෑනේ දැන් I නම් am. නේද? she නම් is. we නම් are. අන්න ඒක තමයි සින්ටැක්ස් එක. ඒ විදිහටම ලියන්න ඕන නැත්නම් වැරද්ද දානවනේ. ඒකයි. හරි. මෙතනදී අපි මුලින්ම ළමයි හිතන්නකෝ මේ while කියන එක ලිව්වා කියලා. මේ while එකට පස්සේ මෙන්න මෙතන ලියන්නේ ළමයි මොකක් හරි condition එකක්. මොකද්ද ලියන්නේ? condition එකක්. condition එකක් කියන්නේ බොහෝ විට අසමානතාවයක්. average එක 50ට වඩා වැඩිද, average එක 50ට අඩුද මොකක් හරි අසමානතාවයක් තමයි බොහෝ විට ලියන්නේ. හරි? condition එකක්. කොන්දේසියක් අන්න හරි. condition එකක් කොන්දේසියක්. ළමයි යම්කිසි කොන්දේසියකට වෙන්න පුළුවන් දේවල් කීයක් තියෙනවද? යම්කිසි කොන්දේසියකට වෙන්න පුළුවන් දේවල් කීයක් තියෙනවද? දෙකයි. මොකක්ද මේ වෙන්න පුළුවන් දේවල් දෙක මම ඔයාලට කියලා දීලා තියෙනවා. කොන්දේසියකට වෙන්න පුළුවන් පුතේ දේවල් දෙකයි. එක්කෝ සත්‍ය වෙන්න පුළුවන්, එක්කෝ අසත්‍ය වෙන්න පුළුවන්. එක්කෝ true වෙන්න පුළුවන්, එක්කෝ false වෙන්න පුළුවන්. හරි? දැන් මෙන්න මේ condition එක සත්‍ය වුණොත් වෙන්න ඕන දේ අපි මෙන්න මේක ඇතුලේ ලියන්න ඕනේ. මෙන්න මේක ඇතුලේ ඕන තරම් ලියන්න පුළුවන්. හරි? code 1, code 2, code 3 ආදී ලෙස ඕන තරම් ලියන්න පුළුවන්. හරි? මම මෙන්න මෙතනින් සාමාන්‍ය pseudo code වල මෙතන end while හරි එහෙම නැත්නම් end loop හරි කියලා දාන්න ඕනේ. මේකෙන් කියවෙන්නේ මේ loop එකේ ආරම්භය මෙතනින් තමයි loop එක අවසන් වෙන්නේ කියලා.
මෙන්න මෙහෙමයි ළමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ කන්ඩිෂන් එක සත්‍ය වුණොත් බැරි වෙලාවට මම එකක් ලියලා පෙන්නන්නම් ඔයාලට එතකොට තේරෙනවා. මෙන්න මේ කන්ඩිෂන් එක සත්‍ය වුණොත් එයා මේ ලූප් එක ඇතුළට ඇවිල්ලා මේ ලූප් එක ඇතුලේ තියෙන දේවල් කරනවා. එහෙම ඇතුළට ඇවිල්ලා ඇතුලේ තියෙන දේවල් කරන්නේ මොනවා වුණොත්ද? එහෙම ඇතුළට ඇවිල්ලා ඇතුලේ තියෙන දේවල් කරන්නේ මොනවා වුණොත්ද? කවුතරෝනේ? අන්න true වුණොත්. සත්‍ය වුණොත්. එහෙම සත්‍ය වුණොත් ඇවිල්ලා ඇතුලේ කරලා ආයෙ යනවා ළමයි මෙයා මෙන්න මේ කොන්දේසිය චෙක් කරන්න. එළියට එන්නේ නැහැ. ආයෙ යනවා මේ කොන්දේසිය චෙක් කරන්න. එතකොට ආයෙත් true නම් මොකද වෙන්නේ? ආයෙත් true නම් මොකද වෙන්නේ? ආයෙත් ඇතුළට ඇවිල්ලා ඇතුලේ තියෙන දේ කරනවා. ආයෙත් යනවා කොන්දේසිය පරීක්ෂා කරන්න. ඒක සත්‍ය නම් ආයෙත් ඇතුළට ඇවිල්ලා ඇතුලේ තියෙන දේ කරනවා. ඒ කියන්නේ මෙන්න මෙයා සත්‍ය වන සෑම විටම එයා මොකද කරන්නේ? සත්‍ය වන සෑම විටම එයා මොකද කරන්නේ? මේ ලූප් එක ඇතුළට ගිහිල්ලා මේකට අපි කියන්නේ ලූප් බොඩි එක මතක ඇති කිව්වා ඇතුළට ගිහලා ඒ දේ කරනවා. කොහොම හරි මොනියම් හේතුවක් නිසා පුතේ මෙහෙම ඇවිල්ලා බලද්දී මෙන්න මේක අසත්‍ය වුණොත් මොකක් හරි හේතුවක් නිසා අසත්‍ය වුණොත් අන්න බැරි වෙලාවකත් මේ කොන්දේසිය අසත්‍ය වුණොත් එයා එනවා කෙලින්ම ලූප් එක බිඳගෙන එළියට. හරි මොනවා වුණොත්ද false වුණොත්. ඕක තමයි ඕක රන් වෙන විදිහ. හරි ලියන විදිහ. එතකොට මේක ලැන්ග්වේජ් එකකින් ලැන්ග්වේජ් එක ලියන විදිහ මේ වගේම තමයි. එතකොට මේකේ එක්ක ඩොට් දෙකක් එක්ක දෙන්න ඔය වගේ පොඩි පොඩි වචන ටිකක් එකතු වෙනවා. ඒ ලැන්ග්වේජ් එක අනුව. හැබැයි ඉතින් අපි සූඩෝ කෝඩ් වලදී ලියන්නේ සාමාන්‍ය හැමෝටම තේරෙන විදිහකට. එතකොට මේකේ වෙන්නේ මෙච්චරයි. while එකත් එක්ක තියෙන කොන්දේසිය චෙක් කරනවා පුතේ. කොන්දේසිය සත්‍ය නම් ඇතුළට ඇවිල්ලා ඒ ඇතුළේ තියෙන දේවල් කරනවා. ආයෙත් කොන්දේසිය බලනවා. කොන්දේසිය සත්‍ය නම් ආයෙත් ඇවිල්ලා කරනවා. හරි කොන්දේසිය සත්‍ය නම් ආයෙත් ඇවිල්ලා කරනවා. ඔහොම කර කර ඉන්න අතරතුරේ යම් මොහොතක මේ කොන්දේසිය මොනියම් හෝ හේතුවක් නිසා හෝ මොනවා වුණොත්ද අසත්‍ය වුණොත් එයා කොහෙට එනවද පුතේ? එළියට එනවා. හරි මම මේක උදාහරණයකින් ලස්සනට කියලා දෙන්නම්. හරි උදාහරණයකින් ලස්සනට කියලා දෙන්නම්. ඒක කියලා දෙන්න කලින් ඔයා ඒ උදාහරණය කියන්න කලින් අපි මෙන්න මේ උදාහරණය මේක වෙන විදිහ ලියාගමු. හරි තව සැරයක් කියලා දෙන්නම්. ඒක උදාහරණයකින් ඔයාලට තේරෙයි එතකොට. දැන් මේ බලන්නකෝ මම එකක් කියලා දෙන්නම්. මේ බලන්න උදාහරණයක්. ඔන්න x සමානයි ලූප් වර්ග ගොඩක් තියෙනවා. සමහර ලූප්ස් තියෙනවා තමයි ending loops. ඒක අවසානයක් තියෙන loops තියෙනවා. සමහර loop තියෙනවා පුතේ infinite loops. මොනවද infinite loop එකක් කියන්නේ? මොකද infinite loop එකක් කියන්නේ? එහෙම නැත්නම් අපි ඔයාලට කියනවා non ending loop එකක්. කවදාවත් ඉවර වෙන්නේ නැති දේවල් තියෙනවා. කවදාවත් ඉවර වෙන්නේ නැති loop තියෙනවා. ඒකේ නරක හැමතිස්සෙම සත්‍යයි. කොයි වෙලාවෙවත් අසත්‍ය වෙන්නේ නැහැ. හරි. මේ බලන්න. හිතන්න x සමානයි 5යි කියලා හිතන්නකෝ. දැන් අපි සූඩෝ කෝඩ් එකක් ලියද්දී නම් අනිවාර්යෙන් මුලින් මොකක්ද දාන්න ඕනේද? begin කියලා දාන්න ඕනේ. හරි. x සමානයි 5යි. එතකොට ආරම්භයේදී x කියගේ 5යි. එතකොට මෙතනදී වෙන්නේ RAM එක ඇතුලේ හරි x කියලා වේරියබල් එකක් හැදිලා ඒක ඇතුලට 5 වැටෙනවා. හරි. මම දැන් මෙතන ලියනවා while කියලා. while. හිතන්න මම මෙතන මොකක් හරි අසමානතාවයක් ලියනවා කියලා. හරි. මම බලනවා මේ x කියගේ කුඩාද කියලා 10ට වඩා. හරි. x කියගේ 10ට වඩා කුඩා නම් මම කියනවා print ICT කියන වචනය print කරන්න කියලා. ඇති. මෙතනින් මම ලියනවා end loop කියලා. මෙතනින් මම program එක end කරනවා. හරි. මට හොඳට තේරුම් ගත්ත කෙනෙක් කියන්න මෙන්න මේ විදිහට ලිව්වොත් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මම මේ කිව්ව දේවල් එක්ක හිතලා හරිම ලේසි ළමයි ඔළුවට දාගන්න ලේසි බය වෙන්න එපා. මේක ඉවර වෙන එකක්ද ඉවර වෙන්නේ නැති එකක්ද? ඉවර වෙන එකක්ද end වෙන එකක්ද infinite එකක්ද? මේක non ending එකක් නේද? ඇයි මේ බලන්න.
x කියාගේ කීයද පුතේ 5යිනේ. එතන මෙතෙන්ට ඇවිල්ලා බලනවා x කියාගේ 5යිනේ. 5 කුඩාද කියලා 10ට. මට කියන්න 5 කුඩාද 10ට? 5 කුඩාද 10ට? ඔව්. එහෙනම් මේ අසමානතාවය සත්‍යද අසත්‍යද? සත්‍යයි. සත්‍යයි නම් එයා එන්නේ කොහෙටද? ඇතුළට. ඇතුළට ඇවිල්ලා ICT කියලා print කරනවා. display කරනවා ඕන එක. ඊට පස්සේ ඉවර වෙනවද loop එක? ඉවර වෙනවද loop එක? නෑ. එයා ආයෙ යනවා කොන්දේසිය බලන්න. ආයද්දි x කියාගේ තාම කීයද? ආයද්දි x කියාගේ තාම කීයද? 5යි. 5යි. 6 නෑ. 6 වෙන්නේ කොහෙද? 5මයි. කොහෙද x කොහෙ වෙනස් වෙන්නේ නෑ. 5යි. 5 කුඩාද 10ට? ඔව්. එහෙනම් ආය ඇතුළට එනවා ICT කියලා print කරනවා. මේ විදිහට ළමයි කී වතාවක් කළත් ආයෙ ගිහිල්ලා බලද්දී කොහොමත් x5මනේ කොහොම ගියත් මේ යාට මූට එළියට එන්න දෙන්නේ නැහැ. ඇයි එළියට එන්නේ නැත්තේ? මෙන්න මේ කොන්දේසිය කොයි වෙලාවකවත් මොනව වෙන්නේ නැද්ද? ඇතුළටමයි දාන්නේ. ඇතුළට දානවා කියන්නේ සත්‍යනේ. අසත්‍ය වෙන්නේ නැහැ. මේක අසත්‍ය වුණොත් තමයි එළියට එන්නේ. පුතේ මතක තියාගන්න සමහර දේවල් තියෙනවා ඇතුළට ගියොත් ගියා තමයි ඈ. මේක සත්‍ය වෙලා ඇතුළට ගියා කියන්නේ මූට හැමදාම ඇතුළේ ඉන්න වෙන්නේ. එළියට එීමක් ඇත්තේම නැහැ. හරි. මෙන්න මේ වගේ ලූප් එකකට අපි කියනවා මොන එන්ඩින් ලූප් එකක්ද? මොන එන්ඩින් ලූප් එකක්ද? නන් එන්ඩින් ලූප් එකක්. මොන එන්ඩින් ලූප් එකක්ද? නන් එන්ඩින් ලූප්ස් කියනවා. එහෙම නැත්නම් පුතේ අපි කියනවා ඉන්ෆිනිට් ලූප් එකක්. හරි. හරි. ඉන්ෆිනිට් ලූප් එක. හරිනේ? බලන්න. මේ බලන්න. දැන් ඔයාලට තේරුණාද මේ වැඩේ වෙන විදිහ? මේක වෙන්නේ මෙන්න මෙච්චරයි වෙන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම. මේ වගේ එකක් ලියුවම හිතන්න මෙහෙම. මෙන්න මෙතන කන්ඩිෂන් එක සත්‍ය නම් ඇතුළට ඇවිල්ලා ඇතුළේව කරනවා. ආයෙ ගිහිල්ලා බලද්දි සත්‍ය නම් ඇතුළට එනවා. 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 යම් මොහොතක මේක අසත්‍ය වුණොත් එළියට එනවා. ඕකයි වෙන්නේ. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි සත්‍යයි ඇතුළට එනවා. ආයෙ ගිහිල්ලා බලද්දි සත්‍යයි ඇතුළට එනවා. ආයෙ ගිහිල්ලා බලද්දි සත්‍යයි ඇතුළට එනවා. අපිට කොහෙවත් තේරෙන්නේ නැහැ මේක ආයෙ මේක කොයි වෙලාවකවත් අසත්‍ය වෙන්නේ නැහැ. අසත්‍ය වෙන්නේ නැහැ කියන්නේ මෙයාට කවදාවත් ඉවරයක් වෙන්න විදිහක් නැහැ. ඔන්න ඔය වගේ එකකට කියනවා මොකද්ද පුතේ? අපි while loop එකක් කියලා. එතකොට මේකේ උදාහරණ ඇසුරින් චුට්ටක් වා තේරුම් ගන්න. හරි උදාහරණ ඇසුරින් චුට්ටක් තේරුම් ගන්න මම තව එකක් දෙකක් ලිව්වහම ඔයාලට හොඳට තේරෙයි. හොඳට තේරෙයි මේ කියන දේ හොඳට තේරෙයි. හරි? හරි. මේක ලියා ගන්නකො පුතේ ඉස්සරහම චුට්ටක්. ඉක්මනට ලියා ගන්න. ටිකක් ඉතින් හිතන්න තියෙන තැන්, ටිකක් කල්පනා කරන්න තියෙන තැන්. ඒ ටික හරියට කල්පනා කරන්න. කල්පනා කරලා ලස්සනට වැඩේ උඩ දාගන්න. තගලිය. ඔව් මේ දෙකම ලියා ගන්න. මේක තමයි සාමාන්‍ය අර වෙන දේ. මේක ලිව්වට වැඩක් නැහැ. මේක තමයි හොඳ උදාහරණයක්. අපි වෙන විදිහට. ටිකක් ඉතින් සංකීර්ණ දේවල් පුතේ ඉතින් අල්ලගන්න බලන්න විශේෂ සංකීර්ණ තැන් තියෙනවනේ.
ඒ තැන් ටික අල්ලගෙන ලස්සනට කරගෙන යන්න. බැරි තැන් අපි ආයේ ප්‍රශ්න වලින් ආයෙ අල්ලගමු. එහෙම තමයි විෂයක තියෙන ගැඹුරු තැන් කතා කරන්න ඕනේ, සරල තැන් කතා කරන්න ඕනේ. ඉතින් ඔයාගේ අරමුණ වෙන්නේ මෙතනින් අමාරු ටික ඉගෙන ගැනීමනේ. නැත්තම් මම ඔයාලට Word, Excel ඕවා ටික පටන් ගන්නවනේ. ඒවා ලේසිනේ නේද? පරිගණක ඉතිහාසය, පරිගණකයේ හැඳින්වීම එනත ඒවා කරනවනේ. ඉතින් ඒවා කරා කියලා ඉතින් පොත බලලා පාඩම් කරගන්නත් පුළුවන් නේ. ඒකයි අපි මේ වැඩ ටික මේ විදිහට කරන්නේ. හරි. ඔයාලා මේවා දාන්න ඕනේ නැහැ හරිද? මේ true false කියලා එහෙම මේ කෝඩ් වල දාන්න නැහැ ඔයාලා. ඒක වැඩසටහනෙන් තීරණය කරන්න. හරි? දැන් එතකොට තේරෙන්න ඕනේ මේ වැඩේ වෙන විදිහ. while loop එකත් එක්ක තියෙන කොන්දේසිය පරීක්ෂා කරනවා. ඒ කොන්දේසිය සත්‍ය නම් ඇතුළට යනවා. අපි අනිත් දවසේ මේකට නෝට් එකක් ලියාගමු. අද උදාහරණයක් දෙකක් කතා කරමු. මේ බලන්න තව උදාහරණයක්. ෆෝන් නම්බරේ මොකටත් ලියලා තියන්නම් අවශ්‍ය මෙසේජ් එකක් දාන්න WhatsApp වලින්. group වල නැති අය WhatsApp group වල නැති අය ඔක දාන්න මම එවන්න link එක බලන්න. පුතේ ඔන්න begin x සමානයි 1යි while x greater than 10 print x end loop end. හොඳට කල්පනා කරලා කියන්න මේකේ output එකක් තියෙනවද නැද්ද? මොකද්ද වෙන්නේ? ළමයි හොඳට බලන්න. x කයාගේ කීයද? x කයාගේ කීයද? x කයාගේ කීයද? 1යි. හරි. එහෙනම් ලූප් එක ළඟට ආව ගමන් මෙයා මෙන්න මේ කොන්දේසිය තමයි බලන්නේ. මේ කොන්දේසිය සත්‍යද අසත්‍යද කියලා බලනවා. දැන් පුතේ x කයාගේ 1යිනේ. හා. මට කියන්න එක විශාලද 10ට? එක විශාලද 10ට? නැහැ. ඒ කියන්නේ ආරම්භයේදීම පුදපු ගමන් කාපි යකා. ආරම්භයේදීම මේකේ කොන්දේසිය සත්‍යද අසත්‍යද? අසත්‍යයි. අසත්‍යයි. අන්න false. එහෙනම් ඇතුළට එන්න පුළුවන්ද මෙයාට? ඇතුළට එන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙතනින් මේක කෙලින්ම එළියට එනවා. එළියට ආවම වැඩේ ඉවර වෙනවා. එහෙනම් මේකේ error එකක් නැහැ. හැබැයි මේකේ කිසිම මොකක් නැද්ද? කිසිම මොකක් නැද්ද? output එකක් නැහැ. පැහැදිලිද? display කරන්න මේ මෙතනට ගියොත් තමයි x ගේ අගය print වෙන්නේ. එක print වෙන්නේ. හැබැයි එයාට ඇතුළට යන්න විදිහක් නැහැ. මේක සත්‍ය නැහැ. මේක false. false නිසා එළියට එන ඉවර වෙනවා. එහෙනම් මේක no output. කිසිම ප්‍රතිදානයක් නැහැ. බලන්න ඒක තේරිච්චයි. ඇතුළට එන්න නම් සත්‍ය වෙන්න ඕනේ. සත්‍ය නැත්නම් එළි. හරි? මේ බලන්න තව එකක්. ඔන්න දැන් හොඳ එකක් බලන්න. හොඳ එකක්. begin x සමානයි 1යි while x කුඩා ඉහුව සමානයි 5යි print x x equal x plus 1 end loop end. හරි පුතේ හොඳට බලන්න මේ කෝඩ් එක. මේක තමයි මේකේ output එක. හොඳට බලන්න මේ කෝඩ් එක. මේක තේරුම් ගත්තා නම් ඔයාට මේ වැඩේ ඕකේ වෙලා ඇති. සමහර අය යනවා print x කියලා දැම්මයි කියලා. පුතේ print x කියලා දැම්මහම වෙන්නේ එතකොට print කරන්නේ x කියන එක ඇතුලේ තියෙන අගය හැම විටම. print x කියලා දැම්මොත් print කරන්නේ x කියලා variable එක ඇතුලේ තියෙන අගය. මෙතන double quotes දැම්මොත් print කරන්නේ මොකක්ද? double quotes දැම්මොත් print කරන්නේ මොකක්ද? x කියන අක්ෂරය. x කියන අක්ෂරය. මම ඒවා කියලා දුන්නේ නැහැ.
ඒවා මුල කියලා දුන්නා අලුතෙන් ආපු අය තමයි ප්‍රශ්න අහන්න නැත්තේ. හරි. හරි. දැන් ළමයි මේක මොකක්ද අවුට්පුට් එක බලන්න. හොඳට බලන්න මේ වගේ කෝඩ් එකක් ලිව්වහම මොකද වෙන්නේ කියලා. පොතේ බලන්න හොඳට මේ තියෙන RAM එක කියලා හිතන්න. මේ තියෙන RAM එක කියලා හිතන්න අපි RAM එක ගමු පැත්තකින්. හරි. අපි දැන් මෙන්න මේ වැඩසටහන මකමු නේද? මේක මකන්නද? මේක මකන්නද? ආ මේ යටින් අඳින්නම්කෝ. යටින්. මේ තියෙන RAM එක කියලා හිතන්න. මේ RAM. දැන් ආරම්භයේදී RAM එක ඇතුලේ x කියලා වේරියබල් එකක් හැදිලා ඒක ඇතුළට එක වැටෙනවා. හරි. ඊට පස්සේ දැන් මෙතන 1යිනේ පුතේ ආරම්භයේදී x ගාගේ 1යිනේ. මට කියන්න මුලින්ම 1 කුඩායි හෝ සමානයි 5ද? ඔව්ද නැද්ද කියලා හිතන්න. yes ද නැද්ද? true ද false? ඔව්. ඔව් නම් ඇතුළට එනවා. ඔව් නම් ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා print x print x. එහෙනම් output එක හැටියට මුලින්ම x ගේ අගය print වෙනවා. හරිද? x ඇතුළේ තියෙන කීයද? 1 print වෙනවා. හරි. පුතේ මේකෙන් වෙන දේවල් දන්නවනේ. දකුණු පැත්තේ සුළු කිරීම තමයි මුලින්ම වෙන්නේ. දැන් x ගේ අගය කීයද? දැන් x ගේ අගය කීයද? 1යි. එකට එකක් එකතු වුනහම කීයද? 2යි. එතකොට මේ 2 නැවත දාගන්නවා කවුරු ඇතුලෙන්ද? x ඇතුලෙන්. ඔන්න දැන් මෙතන ඉඳන් x ගේ අගය 1යි නෙමේ. x ගේ අගය පුතේ 2යි. x ගේ අගය 2යි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් එළියට යන්නේ නැහනේ. ආය යනවා මෙතෙන්. දැන් ගිහිල්ලා බලද්දි x ගේ අගය කීයද? 1 නෙමෙයි පුතේ දැන්. දැන් x 2යි. 2 කුඩායිද 5ට? 2 කුඩායිද 5ට? ඔව්. ඔව් නම් පුතේ ඇතුළට ඇවිල්ලා x print කරනවා. දැන් x ගේ අගය කීයද? 2යි. මෙතෙන්ට ආවම දැන් x 2යි 2ට එකක් එකතු වුනහම 3යි 3 දාගන්නවා x ඇතුලෙන්. එතකොට මේ 2යින් වෙලා x ඇතුලට කීයක් වෙනවා? මේකෙන් වෙන්නේ පුතේ x ගේ අගය එකකින් වැඩි වෙන එක. 3ක් වෙනවා. දැන් මෙතෙන්ට ගිහිල්ලා බලනවා දැන් x ගේ අගය 3යි. 3 කුඩාද 5ට? ඔව්. එහෙනම් 3 print වෙනවා. x print වෙනවා. එකකින් වැඩි වෙනවා. එතකොට x 4ක් වෙනවා. මෙතෙන්ට ගිහිල්ලා බලනවා x කුඩායිද කියලා 5ට. ඉතින් 4යිනේ 4 කුඩායිද 5ට? ඔව්. 4 කුඩායිද 5ට? ඔව්. ඔව්. ඔව් නම් ඇතුළට යනවා. ඔව් නම් ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා 4 print කරනවා. මෙතෙන්ට ආවම 4ට එකක් එකතු කරාම 5යි 5 දාගන්නවා x ඇතුලෙන්. අන්න දැන් x ගේ 5ක් වෙනවා. ආයෙ ගිහිල්ලා බලනවා. බලද්දි x ගේ 5යි පුතේ. 5 කුඩාද 5ට? නෑ. නමුත් 5 සමානයිනේ 5ට. එහෙනම් තාම සත්‍යයි. සත්‍ය නිසා ඇතුළට ඇවිල්ලා 5 print කරනවා. 5 print කරාම මෙතෙන්ට ගියාට පස්සේ x ගේ එකකින් වැඩි වෙනවා. එතකොට 5ට එකක් එකතු වුණාම 6යි. 6 තමයි x ඇතුලෙන් දාගන්නේ. ඔන්න x ගේ 6ක් වෙනවා. ආයෙත් ගිහිල්ලා බලනවා. බලද්දි දැන් x ගේ 6යි පුතේ. 6 කුඩාද 5ට? නෑ. 6 සමානද 5ට? නෑ. අන්න මෙතනදි දැන් කොන්දේසිය මොනව වෙනවද? අසත්‍ය වෙනවා. අසත්‍ය වෙනවා. අසත්‍ය වෙච්ච ගමන් මෙයා එළියට එනවා. එළියට ඇවිල්ලා අවසන් වෙනවා. එහෙනම් මේ කෝඩ් එකේ අවුට්පුට් එක මොකද්ද පුතේ? 1 2 3 4 5. බලන්න සිරාවටම සෙට් වෙච්ච අය වැඩි. දැන් අර අමාරුයි කිව්වට අමාරුුන්නේ නැහනේ දැන්. අමාරුයි කිව්වට අමාරුුන්නේ නැහනේ. අන්තිමට වැඩේ සෙට් වුණානේ. ඕක තමයි වෙන්නේ. අතාරින්න හොඳ නෑ ගේම් එක. අතෑරියොත් මේ වැඩේ බෑ. දැන් බලන්න මේ වලින් කොච්චර විභාග ප්‍රශ්න තියෙනවද කියලා. දැන් බලන්න මේ වලින් MCQ කොච්චර තියෙනවද කියලා. අන්න ඒක තමයි ළමයි වා ගොඩ දා ගන්න ඕනේ. දවස් ඉවර වෙද්දී විෂය කරුණු ටික කොයි වෙලාවෙ හරි සෙට් වෙනවා. හරි දැන් ලේසි. දැන් ඔයාලට හිතන්න තියෙන හිත බලන්න තියෙන එච්චරයි. මේක පාඩම් කරන්න දෙයක් නෑනේ. නිකන් මේ වෙලාවේදී කල්පනා කරලා ගන්න තියෙන්නේ. ලේසි. හරි. ලියා ගන්න ඕක. ලියා ගන්න ඕක. ලියා ගන්න.
මෙච්චරයි තියෙන්නේ මේක අසත්‍ය වුණොත් එළියට යනවා සත්‍ය නම් කැරකි කැරකි ඉන්නවා අසත් වෙච්ච ගාම එළියට යනවා එච්චරයි හරි නේද රයිට් මං හිතනවා ලියලා ඉවර ඇති කියලා හරි පුතේ ඔතනින් අපේ අද දවසේ වැඩසටහන ඉවර වෙනවා එතකොට අලුතෙන් ආපුවා ඉන්නවා නම් මේකට WhatsApp message එකක් දාලා දැන් ඔයාලා හැමෝටම පුළුවන් කමක් තියෙනවා නම් අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා පරණ වීඩියෝස් ටික අරගෙන ඒවා බලන්න ගන්න මොකද වීඩියෝ ඉස්සරහට දාන ඔක්කොම අපි දානවනේ එතකොට හැමෝම පුළුවන් කමක් තියෙනවා නම් වෙබ්සයිට් එකේ සුළු මුදලක් ඔයාලට යනවා නම් යන්නේ ඒක රෙජිස්ටර් වෙන්න ඒක ප්‍රශ්නයක් නෑ මේක මම ෆ්‍රී කරගෙන යනවා හරි එතකොට අපේ තව අමතර වීඩියෝස් එකට වැටෙනවා ඒක අවශ්‍යයි මට දැනුවත් වෙලා ඒකට වැටෙන්න ඒක ඉච්චරයි මම ඒක බලකිරීමක් කරන්නේ නෑ හරි ඒක තමයි මගේ ඔයාලට කරන්න පුළුවන් දේ මොකද එතනින් වෙබ්සයිට් එක හරහා ඔයාලට හැම එකක්ම ඕනම වෙලාවක බලන්න පුළුවන් හැම මාසෙක එහෙම තමයි හදලා තින්නේ ඔලෙවල් වල ඔයාලට මේ කරන වීඩියෝස් නැවත logic gates එතකොට flow charts pseudo codes තව memory management ගණන් ටික ඔය ඔක්කොම බලන්න පුළුවන් හරි දැනට දාලා තින්නේ ඒවා හරි ඊට පස්සේ දැන් ඔතනින් වැඩේ ඉවරයි මම group එක open කරන්නම් Telegram group එක හැමෝම Telegram group එකට add වෙන්න දැන් අදත් ඔයාලගේ වටිනා අදහස් අද දවසේ මොනවා හරි සංකීර්ණ තැන් තිබ්බ පුතේ නමුත් මොකක් හරි ඔයා ගන්න ඇති අකුරක් හරි වචනයක් හරි ගන්න ඇති ඒක පිළිබඳව යම්කිසි අදහසක් හරි එක පොඩි අදහසක් ඔයාලා අපේ Telegram group එකට දාන්න මේකේ ඕනනම් ෆොටෝ එකක් එක්ක පොඩි ස්ක්‍රීන් එකක් එක්ක හරි ඒ ටික තමයි කියන්න තියෙන්නේ එහෙනම් අද දවසේ වැඩ ටික ඉවරයි අපි ආයෙ ලබන සෙනසුරාදා හම්බෙමු එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි ඊළඟ සතිය හම්බෙමු right